අයිබෝවන් රයිට් සුබෝදෑසනක් හැමෝටම අපි පටන් ගමු ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. අද සාකච්ඡා කරන්නේ සෙකන්ඩ් පේපර් එකේ පාර්ට් B එකක් දරුවේ නිසා ෂීට් එකේ වැඩේ ඉස්සරහට කරගෙන යමු. රයිට් දැන් ඉඳන් ක්ලාස් එක දිගටම පැවැත්වෙන්නේ අඟහරුවාද දවස්වල පාන්දර 5 ඉඳන් 7 වෙනකම්. හේතුව ඔයාලට ඔය දින ඩේටා ප්‍රශ්න YouTube එකේ යන හින්දා ලයිව් සම්බන්ධ වීමේ ගැටලුව ළමයි කියෝ කාරණාත් එක්ක අපි අඟහරුවාද උදේ 5 ඉඳන් 7 වෙනකම් දැම්මා. එතකොට ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් නිසා. රයිට් අපි සාකච්ඡා කරන්න පටන් ගමු. බලන්න දරුවෝ 7 වෙනි ගාන සෙකන්ඩ් පේපර් එකේ පාර්ට් B එකේ බලන්න 7 වෙනි ගාන බලන්න කියලා තියෙන කතාව. ධාවන තරංගයකට පුහුණුවන පුද්ගලයෙකු තම පුහුණුවීම් කටයුතු සිදු කරන්නේ පළමු දින කිලෝමීටර 1ක්ද ඉන්පසු සෑම දිනකට පෙර දිනට වඩා ඉන්පසු සෑම දිනකම පෙර දිනට වඩා කිලෝමීටර 2ක් වැඩි වන ආකාරයටය. කිව්ව දේ හොඳට තේරුම් ගන්න. පළවෙනි දවසේ කිලෝමීටර 1යි දරුවෝ යන්නේ. පළවෙනි දවසේ කිලෝමීටර 1යි. ඊට පස්සේ කියනවා ඊට පසු සෑම දිනකම පෙර දිනට වඩා ඒ කියන්නේ කලින් දවසට වඩා කිලෝමීටර 2ක් වැඩි වන ආකාරයට කියනවා. පළවෙනි ප්‍රශ්නය අහනවා ඔහු මුල් දින 5 තුල පුහුණු වුණ දුරවල් පිළිවෙලින් ලියා දක්වන්න. එහෙනම් දරුවෝ පටන් ගමු ගාන හදන්න. 7 වෙනි එකේ පළවෙනි කොටස අපෙන් අහන්නේ මුල් දුරවල් 5. පළවෙනි දුරවල් 5 පටන් ගන්න කිලෝමීටර 1කින්. එහෙනම් කිලෝමීටර 1යි වුණ පළවෙනි අවස්ථාවේ. ඊට පස්සේ දරුවෝ ඊළඟ දවසට යනකොට කිලෝමීටර 2ක් එකතු වෙනවා. මීට වඩා කිලෝමීටර 2ක් මෙයා වැඩියෙන් ධාවනයේ යෙදෙනවා. එහෙනම් 1ට 2ක් එකතු වුනහම ඊළඟ දවසේ දෙවෙනි දවසේ කිලෝමීටර 3යි. තුන්වෙනි දවසට යනකොට පෙර දිනට වඩා කිලෝමීටර 2ක් කියලා කිව්වේ නම් ඊළඟ දවසට යනකොට තවත් කිලෝමීටර 2ක් වැඩි වෙනවා. ඒ කියන්නේ කිලෝමීටර 5යි. රයිට් එහෙනම් ඔය විදිහට ඊළඟ දවස් දෙක ගත්ත හැකි 5ට 2ක් 7යි 7ට 2ක් 9යි. ඔන්න දරුවෝ පළවෙනි දවස් 5 ගමන මෙයාගේ. එහෙනම් කිලෝමීටර 1යි 3යි 5යි 7යි 9යි වශයෙන් තමයි මෙයා ගමන් කරන්නේ. හරිනේ කතාව. දෙවෙනි ප්‍රශ්නය අහනවා ඔහු මෙලෙසින් සෑම දිනකම පුහුණු වීම සිදු කරයි නම් 13 වන දිනයේ ඔහු පුහුණු වීම සඳහා කොපමණ දුරක් දිව යයිද? රයිට් 13 වෙනි දවසේ කොච්චරක් යනවද? පළවෙනි දවසේ මෙච්චරක් වුණා, දෙවෙනි දවසේ මෙච්චරයි 3 4 5 රයිට් ඔය විදියට හරි. 13ක් හොයන්න නම් දරුවෝ මේ විදියට 13 වතාවක් ලියාගෙන යන්න ඕනේ 13 වෙනි ස්ථානයට එනකම්. මේ පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවස කියලා 13 වෙනි දවසට එනකම් යන්න ඕනේ. හැබැයි හොඳම සිද්ධිය තමයි මෙයා දිහා හොඳට බලපුවාම පේන දේ මේ එකම ප්‍රමාණයක් දරුවෝ දවසෙන් දවස වැඩි වෙගෙන යනවා. එහෙනම් බලන්න හැමදාම 2 2 තමයි වැඩි වෙලා තියෙන්නේ. මේ බලන්නකො හැමදාම 2 2 තමයි වැඩි වෙලා තියෙන්නේ. හැමදාම 2 2 වැඩි වෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? හැමදාම 2 2 වැඩි වෙනවා කියලා කියන්නේ මේක පිහිටන්නේ මොන ආකාරයකද? සමාන්තර ශ්‍රේණියක් විදියටයි දරුවෝ තියෙන්නේ. එහෙනම් ගාන මෙන්න මෙතනින් තමයි අල්ල ගන්න ඕනේ. මේක තියෙන්නේ සමාන්තර ශ්‍රේණියක ආකාරයට. එහෙනම් ඔන්න සමාන්තර ශ්‍රේණිය. එහෙනම් සමාන්තර ශ්‍රේණියක් නම් දෙවෙනි කොටස 13 වෙනි දවසේ කොච්චරක් ධාවනයේ යෙදෙනවාද කියද්දී සමාන්තර ශ්‍රේණිය පිළිබඳ සූත්‍ර පාවිච්චි කරලා අපිට පුළුවන් කියන්න 13 වෙනි දවසේ කොච්චරක් යනවාද කියලා. එහෙනම් සූත්‍රය මොකද්ද? TN සූත්‍රයේ 13 වෙනි පදය හොයන්න යන්නේ. TN සූත්‍රය මතක තියෙන්න ඕනේ. TN සමාන යෙදෙන හෙන්රි එකයි D. රයිට් ආදේශ කරන්න දරුවෝ දැන් අදාළ දේවල් අදාළ තැන්වලට. එහෙනම් ක්ෂේත්‍රයේ ආදේශ කරගෙන යන්න 13 වෙනි පදය හොයන්න. එහෙනම් දරුවෝ ආදේශ කරන්න 13 වෙනියට ඉන්නේ කෙනා T 13යි මේ හොයන්න. T 13 සමානයි A කියලා කිව්වේ පළමු පදේ. මේ පළමු පදේ කියන්නේ 1යි දරුවෝ. එහෙනම් මෙතන 1යි. එකතු කිරීම එන්ට්‍රින 1 කියලා කියන්නේ ඉන්න තැනට දාන්න දරුවෝ 13ක් දැන්. එහෙනම් 13න් එකක් අඩු වුණාම වගේ 12යි. එයා ගුණ වෙන්න ඕනේ D ගෙන්. D කියලා කිව්වේ පොදු අන්තරය. මෙයා පොදු අන්තරය. කොහෙන්ද පොදු අන්තරය හොයාගන්නේ? එක ළඟ ඉන්න පද දෙකක් අතර වෙනස. ඒ කියන්නේ පසු පදයෙන් පෙර පදේ අඩු කරාම එනවා. එක ළඟට ඉන්න දෙන්නෙක් සෙට් කරගන්න. පසු පදයෙන් පෙර පදේ අඩු කරන්න. තුනෙන් එකක් අඩු කරොත් 2යි. එනම් 2යි. ඔන්න කතාව ඉවරයි. සුළු කරලා දාගමු. 12 වරක් 2 දරුවෝ 24යි. 24ට එකක් එකතු වෙන්න ඕනේ. එනම් 24ට එකක් 25යි. ඉවරයි කතාව. ප්‍රශ්නය ඇහුවේ කොහොමද කියන්නකෝ?
ඔහු මෙලෙසින් සෑම දිනකම පුහුණු වීම සිදු කරයි නම් 13 වන දිනයේ ඔහු පුහුණු වීම සඳහා කොපමණ දුරක් දිව යයිද? එන දරුවෝ උත්තරේ තහවුරු කරන්න මේක සෙකන්ඩ් පේපර් එකේ නිසා 13 වන දිනයේදී දිව යන දුර ප්‍රමාණය ආවම ලියලා ඒකකත් එක්ක දාලා ලියන්න දරුවෝ කිලෝමීටර වලින් කියන කිලෝමීටර 25යි කතාව ඉවර. පැහැදිලිද සිද්ධි? මොන දරුවෝ ගානක් පතර විදිය ඕමයි ගාන හැදෙන්නු. right. බලන්න ඊට පස්සේ රෝම ඉලක්කම් 3. ඔහු පුහුණු වීම ආරම්භ වූ දින සිට එන්ට්‍රින 1 වැනි දිනය මොන මගුලද එන්ට්‍රින එකක් කියන්නේ? සෙට් වෙන්නේ නැහැ එකපාරට සෙට් වෙන්නේ නැහැ ෂේප් එකේම සෙට් වෙන්නේ නැත්නම් අවුල් වෙනවා. ඔහු පුහුණු වීම ආරම්භ වූ දින සිට පටන් ගත්ත දවසේ ඉඳන් කිලෝමීටරයක් ගමන් කරපු දවසේ ඉඳන් එන්ට්‍රින 1 වන දිනය දක්වා එන්ට්‍රින 1 කියන්නේ මෙන්නකෝ දැන් මේක පළවෙනි දිනය දෙවෙනි දිනය තුන්වෙනි දිනය හතරවෙනි දිනය ඔහොම යනවා මේකේ ඉන්න ඕනම කෙනෙක් ඕනම දවසක් නේ අපි n කියලා ගන්න. ඒකට අනුව තමයි දරුවෝ සූත්‍රය දාගත්තේ tn සූත්‍රය. එහෙනම් n වැනි එක කොතනක හරි ඉන්න එකෙක් හරි ඉන්නවා එහෙම එකක්. දැන් එන්ට්‍රින 1 වැනි දිනය කියන්නේ n ට වඩා එකක් අඩුයි. n කියලා යම් තැනක එකක් ඉන්නවා නම් උදාහරණයක් කියනකොට 10 වෙනි යන 10 වෙනි උඩ කලින් එක 9 වෙනි එක කියන්නේ එන්ට්‍රින 1 කියන්නේ n ඉන්න තැනට ඕනම තැනක උඩ කලින් ඉන්න එක. right ඉවරයි සිද්ධිය. එහෙනම් මේ කතා කරන්නේ එන්ට්‍රින 1 කියලා. මේකේ n ඉන්න තැනට කලින් එක ගැන. හරි. වැනි දිනය දක්වා පුහුණු වීම සඳහා දුවන ලද මුළු දුර ප්‍රමාණය සොයා ඒ ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක් ලෙස දක්වන ඕගොල්ලෝ කියන්නේ ඔය පස්සේ කරන්න ඒක. වර්ගායිත කතාව පස්සේ කරන්න. මුලින් පළවෙනියට කියන සිද්ධිය හොඳට තේරුම් ගන්න. එන්ට්‍රින 1 වෙද්දී එන්ට්‍රින 1 වෙනි දවස වෙද්දී කොච්චරක් දුවනවද? මුලින් හොයාගන්න ඕක. එහෙනම් දරුවෝ මේ අහන්නේ එකතුවක් පිළිබඳ එකක්. එහෙනම් ෂේප් එකේ එකතුවකට සෙට් වෙමු. ෂේප් එකේ සෙට් වෙමු. අන්න බලන්න. දරුවෝ එහෙනම් රෝම ඉලක්කම් 3ට පාවිච්චි කරන්න වෙන්නේ සූත්‍රය SN සූත්‍ර. මොකද එකතුවක් අහන්නේ. හොඳට අවබෝධ කරගන්න අහන දේ එන්ට්‍රින 1 වැනි දිනය දක්වා පුහුණු වීම සඳහා දුවන ලද මුළු දුර කිව්ව ගමන් තේරෙනවා දවස් ටිකම දුවපු දුරේ එකතුව ගන්නෙ. එහෙනම් එකතුවක් ගන්නෙ දාන්න වෙන්නේ SN සූත්‍ර. දැන් හොඳම සීන් එක හොඳට වහගන්න. හොඳම සීන් එක සුපිරියට අහගන්න. SN සූත්‍ර දෙකක් තිබුණා. n බෙදීම 2යි 2යි ඒ දණ එන්ට්‍රින 1යි d කියලා එකයි. SN සමාන n බෙදීම 2යි ඒ දණ l කියලා එකයි. අවසාන පදය දන්න අවස්ථාවක දාන්න එකක් තිබ්බා. ඒ කිව්වේ දැන් එන්ට්‍රින 1 වෙනි දවසේදී දිව්වේ කොච්චරයිද කියලා දන්නවනම් ඒ දන l කියන සූත්‍රය දාන්න පුළුවන්. n බෙදීම 2යි ඒ දන l කියලා. හැබැයි දැන් දන්නේ අවසාන පදේ නොදන්න අවස්ථාවක්. එහෙනම් අපිට ගන්න වෙන්නේ SN සමාන n බෙදීම 2යි ඒ දන එන්ට්‍රින 1යි දියන්න ඕන ඔය සූත්‍රය තමයි දරුවෝ පාවිච්චි කරන්නේ. මේ සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ. නෑ ෂේප් එකේ සෙට්ටම් ගන්න එකපාරට මටත් ලොකු අදහසක් නෑ. හිමීටයන් කලබල වෙන්න එපා කියලා වෙනවා. එහෙනම් දාගන්න n කියන්නේ දරුවෝ n වෙනි පදේ. දැන් හොයන්නේ කී වෙනියද? ඌට කලින් එක එන්ට්‍රින 1 වෙනියට සීන් කරන්න හදන්නේ එන්ට්‍රින 1 වෙනියට. එන්ට්‍රින 1 වෙනියට දරුවෝ n ඉන්න තැනට දාන්නේ එන්ට්‍රින 1යි කියලා. කලබල වෙන්න එපා. මොකද සමානයි. හරි ෂේප් එකේ යම් දරුවෝ n ඉන්න තැනට කීයද දාන්නේ? එන්නේ ඉන්න තැනට එන්ට්‍රින 1 දැම්මම මෙතනත් එන්ට්‍රින 1 මට සිරි වෙනවා. ඔන්න කියලා වෙන පටන් ගන්න. බෙදීම 2 ෂේප් එකේ ලියන්න යන කලබල වෙන්න එපා කියලා වෙනවා. ಗುಣ කිරීම 2යි කියන්නේ දෙවරක් දෙවරක් කියන්නේ පළවෙනි පදයේ දරුවෝ පළවෙනි පදයේ 1යි දෙවරක් 1යි පට්ට සිරාසින් ඉවරයි. එකතු කිරීම. ඔන්න පට්ටම සීන් එකට සෙට් වෙන්න යන්නේ. එන්ට්‍රින 1ක් තියෙන මල කෙලියයි n ඉන්න තැනට කීයද දාන්නේ? n ඉන්න තැනට එන්ට්‍රින 1 දාන්න. යකෝ මෙතනට එන්ට්‍රින 1 දැම්මා බලන්න සීන් එක. එන්ට්‍රින 1 දාන්නේ මෙතන. ඔන්න එන්ට්‍රින 1 දැම්මා n වෙනකොට යකෝ තව ඍණ එකක් වෙනවා දාන්න දෙනවා ඍණ 1යි. පට්ට සිරා. ඔන්න ඔක තමයි වස්තන ඇතුලේ. d ගෙන් ගුණ වෙන්න ඕනේ දරුවෝ. d කියලා කියන්නේ ඔක්කොම වෙන්න පොදු අන්තරය 2 2 කිය මෙයා දෙකෙන් ගුණ වෙන්න මොකක්ද? හරි නේද සිද්ධි? මටත් මෙලෝ දෙයක් එකපාරට කිසිම දෙයක් සෙට් නැහැ දරුවෝ. සිරාව පිට සෙට් නැහැ. තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා ෂේප් එකේ සුළු කරමු. කලබල වෙන්න එපා ෂේප් එකේ සුළු කරමු. එහෙනම් දරුවෝ මෙතන නම් ඉන්නේ කවුලක් නැහැ. s එන්ට්‍රින 1 සමානයි ෂේප් එකේ සෙට් එකම ලොකු සීන් එකක් සිරාවට දන්නේ. එන්ට්‍රින 1 බෙදීම 2යි. ಗುಣ කිරීම කොහොමද සුළු වෙන්නේ? ෂේප් එකේ සුළු කරමුකෝ. දෙවරක් එක දරුවෝ 2යි. හරි.
එකතු කිරීම මේ වරහන ඉවත් කරගෙන සුළු කරනවා නම් පට්ට සිරා ඒක ලේසි වැඩක් ඒ නිසා වරහන ඉවත් කරගමු මේ වරහන ඇතුලේ ඉන්න එක මොකද කියලා බලන්න මුලින් එන්ට්‍රින එක ඍණ 1 එන්ට්‍රින 1 ඉතින් කාගෙවත් ගුණ වෙන්නේ නැහැ මේවා මෙතන වරහනක් මොකක් වෙන්නේ නැහැ එන්ට්‍රින 1 ඍණ 1 ඍණ 1ට තව ඍණ එකක් සෙට් වෙනවා ඍණ 1යි කියන්නේ ඍණ 2යි ධන කියලා එහෙම කියන්න එපා ඍණ 1ට තව ඍණ එකක් එකතු වෙන්නේ එහෙනම් ඍණ 1ට ඍණ එකක් එකතු වුණාම 1 1 2යි ආ ඍණයි එහෙනම් n ඍණ 2යි පට්ට සීන් එක n ඍණ 2යි ඕක දෙකෙන් ගුණ වෙන්න කියලානේ මේ තියෙන්නේ ඕක සුළු කරලා දාගමු ලේසි වැඩේ මේ වරහන් ඇතුලේ දෙන්නේ තියෙන නිසා මේ පද දෙකම දෙකෙන් ගුණ වෙන්න ඕනේ එහෙනම් දෙවරක්ෙන් 2යි අඩු කිරීම දෙවරක් 2 4යි ඕන පට්ට සීන් එක කියලා දරුවෝ මට නම් කිසිම දැනුමක් නැහැ මොකද වෙන්නේ කියලාවත් තේරෙන්නේ නැති සීන් එකක් තියෙන ෂේප් එකේ යන්නේ හින්දා රයිට් කලබල වෙන්න මේක එහෙනම් s n ඍණ 1 සමානයි n ඍණ 1 බෙදීම 2 දරුවෝ ගුණ වෙන්න ඕනේ මෙයා කාගෙන් ෂේප් අසුරු කරමු ෂේප් ලොකු අදහසක් නෑ දරුවෝ සිරා පිට නෑ ආයේ සිරාවටමත් නෑ 2යි 2කින් 4ක් අඩු වෙන්න ඕනේ කියලා වෙනවනේ 2යි එන්නේ එහෙමම තියාගන්න සජාතීය පදේ ඉන්නේ මේ දෙකනේ ওই දෙක සෙට් කරා දෙකෙන් 4ක් අඩු වෙනවා ඒ කියන්නේ ඍණ 2යි දරුවෝ මෙතනට අගේ ගත්ත හැකි ඍණ 2යි ලොකු සීන් එකක් තේරෙන්නව නැහැ හැබැයි මගේ ඇඟට දැනෙනවා මෙන්න මෙහෙම සිද්ධියක් පට්ට සිද්ධියක් දැනෙනවා දරුවෝ ඇඟට මෙතනත් දෙකේව තියෙනවා මෙතනත් දෙකේව තියෙනවා ඔන්න පට්ට සීන් එකකට සෙට් වෙනවා දෙකේව තියෙනවා දෙක කියන සංඛ්‍යාව පොදුයි මෙන්න මේ වරහන් ඇතුලේ ඉන්නේ කාගේ දෙක කියන එක පොදුයි එහෙනම් පොදුවේ දෙක කියන සංඛ්‍යාව වරහනේ ඉවතට ගත්තොත් ලියන්න පුළුවන් දරුවෝ දෙකක් ඉවතට ගත්තොත් n ඍණ 1යි කියලා. එයි එහෙම කරන්නේ. ඒ දෙකක් පොදුයිනේ ඉතින් මෙතන දෙකේව තිබ්බනේ දෙකක් ගත්තා. එයි දෙකක් ගත්ත මොනම අපුලට? යට දෙකක් කියනවනේ දරුවෝ කැපිලා යන හින්දා ඒ ප්ලෑන් පිට සෙට් උනේ. එහෙනම් n ඍණ 1 බෙදීම දෙක කිසිම දැනුමක් නැහැ දරුවෝ. සිගා පිට කිසිම දැනුමක් නැහැ මේක හදද්දී. එහෙනම් ෂේප් එකේ හදාගෙන යන්නේ මේ දෙකට මේ දෙක කැපිලා යනවා ඉවරයි කතාව. එහෙනම් s n ඍණ 1 සමානයි පට්ට සිරා n ඍණ 1 වරක් n ඍණ 1 ඉන්නේ උත්තරේ කොහොමද තියන්නේ කිව්වේ බලන්නකො. සොයා ප්‍රමාණය සොයා එය ද්විපද ප්‍රකාශනයක වර්ගායතයක් ලෙස දක්වන්න. ද්විපද ප්‍රකාශනය උගේ වර්ගයක් විදිහට තියන්න කියලා තියෙනවා. පට්ට සිරානේ n ඍණ 1 n ඍණ 1 කියන්නේ ගුණ වෙන්න තියෙන්නේ. එහෙනම් ආයෙ මේක මගුල ගුණ කරලා සුළු කරලා දිගට ඈල්ල ගන්න එපා. ද්විපද ප්‍රකාශනයක ගුණිතයක් තියන්නේ n ඍණ 1 උගෙන්මයි ගුණ වෙන්නේ. පට්ට සීන් එක n ඍණ 1 උගේ වර්ගයක් විදිහට ඔන්න වර්ගායතය. එහෙනම් මොන දීපද ප්‍රකාශනය පද දෙක ප්‍රකාශනය හරි එයාගේ වර්ගයක් රයිට් වර්ගායතයක් පට්ට සීමේ ඉවරයි උච්චයි පැහැදිලිද කතාව සිරා පිට මේක දාන්න යද්දි ඔයාලට වගේමයි මට මුංගල් වගේ හැඟීමක් එනවා මොකද මෙතන එන්නේ ඉන්න තැනට දැන් මේ එන්ට්‍රි නයි දාපු ගමන් කෙලවෙන ලක්ෂණ පහළ වෙනවා බලන්න හැමතැනම එන්ට්‍රි නයි කෙලවෙනවනේ සිරාගේ සීන් එක හැබැයි ෂේප් එකේ සීන් කරන්න ගත්තොත් එන්ට්‍රි නයි කරයිට එහෙමම තියාගත්තා මෙතන වරහන් ඉවත් කරගද්දි පොඩ්ඩක් ලස්සන සීන් එකක් ඇවිල්ලා දෙකයි n ඍණ 2ක් සෙට් වුණා. ඌ දැක්ක ගමන් දෙකක් එළියට ගන්න පොඩ්ඩක් ඕනේ ඒ වගේ ඇඟට දැනුණයි. මෙතන බෙදිලා ඉන්න දෙකට කැපිලා යන්න දෙකක් එළියට ගත්තාම දෙකට දෙක කැපිලා යනවා. ඕකයි සීන් එක. එහෙනම් දෙකක් එළියට ගත්ත ಗುಣ වීම දෙක නිසා බෙදිච්ච දෙකක් දෙක කැපිලා ගියා. n ඍණ 1 ගුණ කිරීම n ඍණ 1 විතරයි ඉතුරු. පට්ට සීන් එක එකම එක උගෙන්මයි ගුණ වෙන්නේ. එහෙනම් දරුවෝ වර්ගායත n ඍණ 1 වර්ගය විදිහට තිබ්බ හැකි ඉවරයි කතාව. දාගන්නකො. ඉවසීමෙන් යන්න මාර ලේසි ගන්න. ඉවරයිනේ. පොඩියට දාගන්න මේ ආදේශකරණය විතරක් දාගන්න ඊට පස්සේ ඉදි දෙකක් දාලා උත්තරේ විතරක් දාගන්න මේවා පණියෙන් හදන්න දරුවෝ හදලා නැත්නම්. පස්සේ බලාගන්න හැකිනේ එතකොට වීඩියෝ එකෙන් පස්සේ බලාගන්න හැකිනේ දාලා තියෙනවා. මේක හදාගන්න පුරුදු වෙන බෝඩ් එක බලන් ලියන්න නම් එපා. තමන් පණියෙන් හදන්න වැඩ කරන්න ඕනේ නැත්නම් කියලා වෙනවා. සුපිරියටම කියලා වෙනවා. මේ කාලේ වැඩ නොකර ඉන්නවා කියන්නේ සුපිරියටම කියලා වෙනවා. රයිට්. බලන්න දරුවෝ හතරවෙනි කොටස. බලන්න හතර. ඔහු ධාවන තරගයට සහභාගී වීමට පෙර පුහුණු වීම වල යෙදිය යුතු මුළුදුර ප්‍රමාණය කිලෝමීටර් 400ක් නම් ඒ සඳහා ඔහුට දින 20ක් ප්‍රමාණවත් වන බව පෙන්වනවා. මොන පට්ට සීන් එකක් ගන්න. ආයෙත් තේරුම් ගන්න කියවලා හොඳට සීන් එක.
ඔහු ධාවන තරගයට සහභාගී වීමට පෙර පුහුණු වීම වල යෙදිය යුතු මුළුදුර ප්‍රමාණය. මෙයා ධාවන තරගයට යන්න කලින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ නම් කිලෝමීටර 400ක් දුවලා. ඒ සඳහා දින 20ක් ඇති කියලා පෙන්වන්නලු. එහෙනම් පළවෙනියට ඔළුවට යන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. 400ක් දින 20ක් ඇතුළත දිවෙනවා කියලා පෙන්වන්නයි ඕනේ. එහෙනම් ෂේප් එකේ සෙට් එක කොහොමද ගන්න? ෂේප් එකේ සෙට් එක දාන සූත්‍රය SN සමානයි n බෙදීම 2යි. හරිනේ කතාව n බෙදීම 2යි. 2යි ඒ ධන n ඍණ 1යි. right ඔක තමයි කතාව. right ඔකනේ සූත්‍රය. ෂේප් එකේම සෙට් වෙන ඉස්සරහට යන ෂේප් එකේ. දරුවෝ දැන් හොයන්න ඕනේ දවස් 20ක් ඇතුළත 20 වෙනි දවස වෙද්දි දුවලා ඉවර වෙද්දි 20 වෙනි දවසේ ඉවර වෙද්දි ඔය දවස් 20ම කවුන්ට් එක ඔය දවස් 20ම දුවපු දුරේ එකතුව 400 පණිනවා කියලා පෙන්නන්න ඕනේ. එහෙනම් සීන් කරන්න පටන් ගන්න S n ඉන්න තැනට දාන්න 20 සමානයි n ඉන්න තැනට දාන්නේ 20 බෙදීම 2 ගුණ කිරීම දෙවරක්. ඒ කියන්නේ දරුවෝ දෙවරක් 1යි පළවෙනි පදේ 1 නිසා එකතු කිරීම n ඍණ 1 කියන එක එකපාර යන්න n 20යි ඊළඟ 20න් එකක් 19යි. ගුණ වෙන්න ඕනේ දරුවෝ d කියන්නේ 2යි 19 වරක් 2. හරි නේද කතාව? එහෙනම් දරුවෝ සුළු කරගෙන යන ෂේප් එකේ 20 තමයි හොයන්නේ. 20 දෙකෙන් බෙදුනම පට්ට සීන් එක දෙකට 1යි මෙතන 10යි. එහෙනම් 10 වරක් දෙවරක් 1 කියන්නේ 2යි එකතු කිරීම 19 ඒවා දෙකක් පට්ට සීන් එක 38යි. right සුළු කරලා දාමු එහෙනම් 2යි 38 එකතු කරාම මෙතන 40යි. right 40 ඒවා 10ක් වෙනවා 40 ඒවා 10ක් කියලා කියන්නේ 400යි උන්න වැඩි ඉවර. බව මෙන්නනේ තියෙන්නේ. එහෙනම් මේ දින 20ක් ඇතුළත දුවන මුළු දුර එහෙනම් ලියුව හැකි දින 20ක් තුල කිලෝමීටර 400ක් දිවිය හැකිය ඉවරයි. ඔන්න බව පෙන්නලා ඉවරයි. හරිනේ සීන් කරන්න පුරුදු වෙන්න ෂේප් එකේ සූත්‍රය දාලා හදාගෙන යන්න. ලොකු සිද්ධියක් නෑ සූත්‍රය දන්නවා ෂේප් එකේ ආදේශ කරගන්න තියෙන උච්චාරය කපාවයි. බලන්න අපි යන්නේ පස්සේ නංග දාගෙන ඊළඟට නිර්මාණ ගානක් තියෙනවා. මම ෂේප් එකේ හදන විදිහ ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා හදන්න ඕනේ දරුවෝ ගානට මැනලා රූලර් පැන්සල් එහෙම පාවිච්චි කරලා ෂේප් එකේම හදා ගන්න. right බලන්න නිර්මාණ ගන්න ෂේප් එකේ සෙට් එක right බලන්න දරුවෝ පටවෙනි පහත දැක්වෙන නිර්මාණය සෙන්ටිමීටර සහ මිලිමීටර පරිමාණයේ සරලධාරයක් හා කවකටුවක් පමණක් භාවිතා කරමින් නිර්මාණ රේඛා පැහැදිලිව දක්වමින් නිර්මාණය කරන්න. හරිද? ෂේප් එක යම් ඉස්සරහ XY කියන කෙනා සෙන්ටිමීටර 8ක් ලකුණු කරන්න ඕනේ. කොහොමද පළවෙනියට මොකද සෙන්ටිමීටර 8 ලකුණු කරන්නේ? මාරම වැදගත් සිද්ධියෝ. දැන් නිර්මාණය කරන්න කිව්වම රූල තියෙන සෙන්ටිමීටර 8 රූලෙන් මැනලා අරන් හරියන්නේ නැහැ. එහෙනම් කොහොමද ඔක කරන්නේ? පළවෙනියට ගහ ගන්න දරුවෝ රූල තියලා දිග ඉරක්. රූල තියලා දිග ඉරක් ගහගන්න මෙන්න මේ විදිහට. right. රූල තියලා ඉරක් ගැවුවට පස්සේ ඊළඟ පියවර දරුවෝ කවකටුව අරගෙන කවකටුවේ තුඩ යම් තැනක තියලා කවකටුවේ තුඩ තියන්න ගිහිල්ලා සරල ධාරයේ ඔයාලගේ අඩි රූලේ බිඳුව කියන තැන තුඩ පැන්සල කවකටුවේ තුඩ ඈඩ් කරන්න සෙන්ටිමීටර 8ක් දිග තැනට 8 කියන තැනට. දැන් කවකටුවේ තුඩයි මේ පැන්සලයි අතර පරතරය 8යි. එහෙනම් ඔයාලට පුළුවන් කවකටුවේ යම් තැනක තුඩ තියලා ගන්න. ඊට පස්සේ දුර වෙනස් නොකර තුඩ ගෙනල්ලා තියන්න මේ ගහපු තැනින් ඊට පස්සේ අනිත් දිශාවට එහෙමම ලකුණු කරන්න. ඔන්න දරුවෝ දුර හරි. දැන් මැනලා බැලුවොත් මේ දෙන්න අතර දුර සෙන්ටිමීටර 8යි. නිර්මාණය කරද්දී රූලෙන් මනින්නේ නැහැ. ඔය විදිහට නිර්මාණය කරලා තියෙන්න ඕනේ. මේ ඡාප දෙක දක්වලා තියෙන්න ඕනේ අනිවාර්යයි ඔක. right XY රේඛාවනේ දරුවෝ. එහෙනම් ඒක ලකුණු කරන්න ඕනේ x. ඔන්නමයි. මේ XY රේඛාව හරියට. මෙතන සෙන්ටිමීටර 8ක් දිගටයි ආවෙන්නේ.
ඊට පස්සේ කතාව තේරුම් ගන්න xy z කෝණය අංශක 120යි x y z පට්ට සීන් එකක් වෙන්නේ නැහැ y ගාව හැදෙන කෝණය තමයි අංශක 120ක් වෙන්නේ. එහෙනම් y ගාව 120ක කෝණයක් නිර්මාණය කරන්න ඕනේ. කොහොමද කෝණය නිර්මාණය කරන්නේ? දරුවෝ නැවතත් සුපුරුදු පරිදි කව කට්ට ගන්න. හැට නිර්මාණය කරන්නේ මතකයි. යම් කිසි දුරකට මේක ඈඩ් කරලා ඔන්න ඔහොම එකක් ගහන්න හේතුව 120ක් ගාව ටිකක් මේ දෙනවනේ. කව කට්ටුවේ දුර වෙනස් නොකර තුඩ තියන්න දරුවෝ මෙන්න මෙතන. කියලා මෙන්න මෙහෙට එකක් ගහන්න ඔය 60යි. ඕකේ දුර වෙනස් නොකර ආයෙත් මෙහෙට එකක් ගහන්න ඔය 120 එනවා. මේ මෙතන 60යි. මෙතන 60යි එන 120යි. 120 යන්නේ නම් මෙන්න මේ දෙන්න යා කරාම එනම් ඔන්න ඔය රේඛාව යා කරන්න ඔන්න ඔය විදිහට. පැහැදිලිද කතාව? මෙතන දරුවෝ 120යි ලකුණු කරන්න පුළුවන් ඔයාලට 120යි. ඔන්න නිර්මාණය කරන විදිහ. බලන්න ඊට පස්සේ ඊළඟ සීන් එක. y z කියලා කියන්නේ y ගිවිලන් z ව හම්බෙන්නේ මේක මම දිගට දික් කරා right z ව හම්බෙන්නේ සෙන්ටිමීටර 4ක් වන පරිදි. එහෙනම් දැන් සෙන්ටිමීටර 4ක් වන පරිදි ඔක අඳින්න ඕනේ y ගිවිලන් z හම්බෙන්නේ. එහෙනම් z සෙන්ටිමීටර 4යි කියවම නැවතත් කව කට්ටේ තුඩේ ඉඳන් රූලෙන් එහෙම මනින්නේ නැහැ මේක. රූලේ තියන්න කව කට්ටේ තුඩ ගිහිල්ලා බිඳුවේදී පැන්සල දික් කරන්න දරුව 4 කියන තැනට එනකම්. ඒ දික් කරාට පස්සේ y ගාව තුඩ තියලා මෙහෙට සෙන්ටිමීටර 4ක් සෙට් වෙන තැනට පොඩි චාපයක් ගහගන්න. ඔය කැපෙන තැන තමයි ඉසෙට් කියලා කියන්නේ. ඔන්න ලොකු සීන් එකක් ඉවරයි. හරිනේ. දැන් කියනවා y z සෙන්ටිමීටර 4ක් වන පරිදි x y z t සමාන්තර ආශ්‍රයණි මොන මොකද දැන් නිකන් හදද්දි දැනෙන්න ඇති නිකන් ත්‍රිකෝණයක් හදනවා කියන්නේ. x y z t මේ කොහේ හරි t එකක් ඇති. මාර කේස් එකකින් හොයන්න වෙනවා කරන්න දෙයක් නැහැ හොයන්න වෙනවා. ඔක හොයාගන්න කොහොමද ගන්න? t එකක් ඇති සමාන්තර ආශ්‍රය නිර්මාණය කරන්න ඕනේ. කොහොමද නිර්මාණය කරන්නේ? ෂේප් එක නිර්මාණය කරමු. සමාන්තර ආශ්‍රය අපි දන්න දේවල් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. කෝණ පාවිච්චි කරන්න පුළුවන්. සමාන්තර රේඛා අතර කෝණ පාවිච්චි කරන්න පුළුවන්. කෝණයක් පිටපත් කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. ලේසිම එකක් පාවිච්චි කරමු. මොකද ලේසිම එක සම්මුඛ පාද සමානයි දරුවෝ. එහෙනම් අනිවාර්යෙන් මෙතන ඉඳන් සෙන්ටිමීටර 4යි නම් මෙන්න මේ ටික. මේ ටික සෙන්ටිමීටර 4යි නම් t ගාවට x ඉඳන් තියෙන්න ඕනේ සෙන්ටිමීටර 4යි. ඒ වගේම x ඉඳන් y ට තියෙන්නේ 8යි නම් t ගේ ඉඳලා z ට තියෙන්න ඕනේ 8යි. ඔන්න පට්ට සීන් එක. එහෙනම් ගන්න දරුවෝ ඔයාලගේ කව කට්ට ආයෙත් රූලේ බිඳුවේ ඉඳන් 4 ගාවට පළල් කරන්න මේකේ කව කට්ටේ තුඩයි පැන්සලයි 4ක් අරගෙන මෙතන 4යි නම් මෙතනත් 4යි කියලා හිතලා 4ට ගහන්න දරුවෝ උන ඔය විදිහේ චාපයක්. හරිද? ඊට පස්සේ දැන් මේක ඇයි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම දිගට ඇයි එක දිගට ගහන්නේ. ඉතින් අපි දන්නේ නැහැ කොතනින් යනවද කියලා. right. ඊට පස්සේ මෙයා 8ක් වෙනවනේ. එහෙනම් මනින්න ආයෙත් කව කට්ටේ තුඩයි පැන්සලයි අතර දුර 8ක්. right 8ක් නැන්නට පස්සේ z ගේ ඉඳන් 8ක් දරුවෝ තියෙන්න ඕනේ. එහෙනම් මෙන්න මෙහෙම z ගේ ඉඳන් 8ක් තුඩ මෙතන තියලා මෙන්න මෙහෙට ඡේදනය කරලා දාන්න. right. මේ කැපිච්ච තැන් ටික යා කරලා දාමු. මෙන්න මෙතන ඉඳන් මෙතනට යා වෙන්න ඕනේ නම් මෙතන තමයි දරුවෝ t රේඛාව මෙතන ඉඳන් මෙතනට දික් කරන්න ඉවරයි කතාව. right. ඔන්න මරු x y z t සමාන්තර ආශ්‍රය ඉවරයි දරුවෝ කතාව. ඕනේ නම් ඉතින් ගන්න ඕනේ නැහැ. මෙතන සෙන්ටිමීටර 8යි. මෙතන සෙන්ටිමීටර 4යි. ඔන්න සමාන්තර ආශ්‍රය ඉවරයි. right. shape එකේ ඉස්සරහට යනවා කලබල නැතුව. x y z කෝණය ගැන කතා කරන්නේ x y z මේ කෝණය. right. කි සමච්ඡේදකය නිර්මාණය කර මේ කෝණයට සමච්ඡේදකය ගහන්නලු. හරි. ඉන්නකෝ සමච්ඡේදකය නිර්මාණය කර එය ZT හමු වෙන. ZT කියන්නේ මේ ZT හමු වෙන. ඒ ZT හමු වෙන ලක්ෂය O ලෙස නම් කරන්නලු. මේක මෙහෙම යයි ඒක O කියලා ලම් කරන්නලු. දැන් හොඳ දෙයක් මම මේ කියන්නේ මේකේ අමුතුවෙන් ආයේ ඔයාලට මේ ඇඳපු එකේ අමුතුවෙන් ඔයාලට කෝණ සමච්ඡේදකයක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. එයි දරුවෝ අපි හදලානේ තියෙන ආයේ කෝණ සමච්ඡේදන මොකටද ගහන්නේ? මෙතන ඉඳන් 60 කැපුවනේ මෙන්න මෙහෙම යම් තැනකින්. ඊළඟ 60 කැපුවනේ යම් තැනකින්. මෙතනින් අනුව යනවා ඔය විදිහට 60 කපලා තියෙනවා. එහෙනම් මේ විදිහට කපලා තියෙනවා නම් ආය අලුතෙන් ඉතින් එකක් නිර්මාණය කරන්න ඕනේ. මෙතනින් තමයි 60 යන්නේ මැදින් යන්නේ කියලා දන්නවා. හැබැයි අපි ටිකක් ඉගෙන ගන්න ඕනේ හින්දා
कोण සමච්ඡේදයේ දාන්නේ කොහොමද කියලා කතා කරමු. බලන්නකෝ. පළවෙනියටම මෙන්න මේ විදිහට ඡාපයක් ඇඳ ගන්න ඕනේ මෙතන ඉඳන් ඇඳලා තියෙන අය අදින්න එපා. කවකට්ටි තුඩ මේ හරියට තියලා පැන්සල මෙන්න මෙච්චරක් විතර ඈඩ් කරලා මෙන්න මෙහෙම දික් කරලා දරුවෝ එක ඡාපයක් මෙහෙට ගහන්න. එක ඡාපයක් මෙහෙට ගහන්න. right මෙන්න මේ ගිය තැනයි මෙන්න මෙතනයි යා කරන්න. එතකොට ලැබෙයි දරුවෝ ඔයාලට ඔන්න ඔය විදිහ රේඛාව. කෙලින් රේඛාවක් අනින්න මම මෙතනින් යන්නේ. කෙලින් රේඛාවක් ගන්න. මෙන්න මේ විදිහ රේඛාවක්. හරිනේ කතාව. right ඔන්න දරුවෝ කෝණ සමච්ඡේදයේ මේ පැත්තයි සමානයි උත්තරයි කතාව. ඒක නම් කරන්න කිව්වා O කියලා මෙන්න මෙතන නම් කරන්න එහෙනම් O කියලා. හරිනේ කතාව. right ඊට පස්සේ බලන්න මොකද කියන්නේ කියලා. ඊට පස්සේ කියනවා O කේන්ද්‍රය වන මේ O කේන්ද්‍රය වන OD අරය වන වෘත්තය නිර්මාණය කරන්න කියලා. right එහෙනම් මෙතන කවකට්ටේ තුඩ තියලා මැන ගන්න දරුවෝ පැන්සල මෙතනට ගම අරගෙන ඉන්නේ මෙහෙම. මෙන්න කවකට්ටේ තුඩ මෙන්න පැන්සල. right මෙන්න මේ ගානට ගත්තා. මැන ගත්තා. රවුමක් කරකුවා. right මොහොම රවුමක් කරකේ දරුවෝ. නොම රවුමක් කරකේ. හරි ලස්සන එකක් දෙයියා. ලස්සන එකක් දෙයි නිර්මාණය කරාම ලස්සන රවුමක් තියෙන විදිහ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ කියනවා හේතු දක්වමින් t y z t මෙතන t y z සිරිය කොහොමද වෙන්නේ t y z කෝණේ අගය සොයන්න t y z ගේ අගය හොයන්න කොහොමද හොයන්නේ මාර කේස් එකනේ මාර කේස් එක මට නම් එකපාරට කිසිම අදහසක් එන්නේ නැහැ මේ බලන්නකො t y z ඇඳගමුද මුලින් t ඔන්න y කාව ඔන්න z කාව කිසිම දෙයක් දැනෙන්නේ නැහැ දරුවෝ මට නම් එකපාරට කිසිම දෙයක් එන්නේ නැහැ සෙට් වෙන්නේ නැහැ හේතු දක්වමින් කරන්න කියලා තියෙන්නේ ෂේප් එකේ ගන්න කොහොමද වෙන්නේ උඩ දැන් මේක නිර්මාණයක් ඉන්න ඔයාලට මැනලා හරිද ඔයාලගේ උත්තරේ කියලා බලා ගන්නත් පුළුවන් කොහොමද දැන් මේ ගන්න කියන්නේ නිකන් එකපාරට සෙට් වෙන්නේ මේක නිකන් ලොකු අදහසක් එන්නේ නැහැ නේද එකපාරට මටත් ඒක නෑ දරුවෝ හැබැයි දන්න දෙයක් සෙට් කරගත්තොත් O කියලා එක්කෙනෙක් ඉන්නවනේ ඔය එකක් ඉන්නවා ඒ ඔය එක අරයක් වෙන විදිහට තමයි අපි OD දුර ගත්තේ OD දුර අරයක් වෙන විදිහට තමයි ඔය ඇඳලා තියෙන්නේ ඕක ඇඳවම කේන්ද්‍රය හරහා යන රේඛාවක් නේද මේ තියෙන්නේ ඔන්න වට්ට සින්නක් වෙන්නේ කේන්ද්‍රය හරහා යන රේඛාවක් ඔයාලා හරියට නිර්මාණය කරාම ඔයාලගේ නිර්මාණය එන්නේ නැත්තේ මේ වෘත්තය එන්නේ නැති දරුවෝ මෙන්න මේ ශීර්ෂය හරහාම යන විදිහ නම් ඔන්න ඔය විදිහේ වෘත්තයක් තමයි ඔයාලට ඇවිල්ලා එතකොට බලන්න මේ කේන්ද්‍රය ඕනම් මේක නම් කේන්ද්‍රය මේ තියෙන්නේ මොකද්ද විස්කම්භයක් වෙන විදිහට මෙන්න මේ විදිහට පරිධිය මත හදපු කෝණය මේ කෝණය කීයයි කියලා අපි ඉගෙන ගන්න. දරුවෝ අර්ධ වෘත්තයේ කෝණයක් තියෙන මෙයා විස්කම්භයක් වෙනවා නම් අර්ධ වෘත්තයේ කෝණය අපි අංශක 90යි කියලා ඉගෙන ගන්නවා. එහෙනම් කෝණය අපිට ලියන්න පුළුවන් ty z සමානයි अंश कानून हेतु दක්වන්න කියලා කියනවා දරුවෝ හේතුව මොකක්ද අර්ධ වෘත්තයේ කෝණ නම් අර්ධ වෘත්තයේ කෝණ පාවිච්චි කරලා මේක අංශ 90යි කියලා කියන්න පුළුවන් ඉවරයි චල දාගන්න හැබැයි මේක කියලා තියෙන්න ඕනේ ඔයාලගේ නිර්මාණය මේක හරහා කියලා තියෙන්න ඕනේ එහෙම නැත්නම් ඉතින් මොකක් ගන්න විදියක් නැහැ
හරිනේ right අපි යන්නේ ඊළඟ කොටසට right යම් මරුසිද්ධියකට මරුසිද්ධියක් කතා කරන්නේ බලන්න ජ්‍යාමිතිය ගන්න ඉතිරි කතාව මේක වෙනම උගත්තේ දරුවෝ හිමීට සාකච්ඡා කරන්න ඕනේ හින්දාමයි මේ ඇත්තමයි කියන්නේ හරිද මේ ගාන මම කලින් හදපු ගානක් නෙවෙයි ඇත්තටම කලින් හදපු ගානක් නෙවෙයි එතකොට ගානට සෙට් වෙන හැටි තමයි ඔයාලා ඉගෙන ගන්න ඕනේ හේතුව මම ගානක් කරද්දී දරුවෝ කොහොමද ජ්‍යාමිතිය ගානක් උගන්වන්නදී මම හරි කැමතියි අලුත් ගානක් කියලා දෙන්න මොකද මම ගානට සෙට් වෙන විදිහයි ඔයාලා අල්ලගන්න ඕනේ සාමාන්‍ය ඕ ලෙවල් කරන ළමයෙක්ට ජ්‍යාමිතිය ගානක් බැහැයි කියලා කියන්නේ එයාට හිතන්න බැරි කමයි තියෙන්නේ හැබැයි ඔයාලට වෙන කුණු ගොඩක් හිතන්න කිව්වොත් හොඳට හිතන්න පුළුවන් ඒ නිසා හිතද්දි පුරුදු වෙන්න ගානට ප්ලෑන් පිට මේකට සෙට් වෙන්න එකපාර නැතත් කමක් නැහැ ප්ලෑන් පිට ෂේප් එකේ සෙට් වෙන්න රයිට් හිමීට අපි යන්නේ මේකත් එක්ක ඉස්සරහට පළවෙනියට මම මේ දීලා තියෙන රූපේ දාගන්න බලන්නකො රූපේ මේ විදිහේ කතාවක් දීලා තියෙනවා नाम पता होती है රූපේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ කිව්ව ගමන් ABCD මූ සමාන්තරාශ්‍රය හැකට දැනෙන්න ඕනේ. පේනවා ඉතින් කතාව මේ රේඛාව සමාන්තරයි මෙයාට සමාන්තරයි කියන්නේ සමාන්තරාශ්‍රයක් කියලා දන්නවා. ඒ කේස් එකක් නෑ. බලන්න ඊට පස්සේ සමාන්තරාශ්‍රයේ A හරහා ඇඳි විකර්ණයට A හරහා ඇඳි අමුගේ මේ A හරහා ඇඳි විකර්ණයට මෙන්න මෙයාට right समांतरව B हरहा ඇඳි රේඛාව B හරහා right මූට සමාන්තරව ඇඳපු රේඛාව මේකේ right ඒ රේඛාව දික්කල DC DC D නම් C DC කියවද්දි D නම් C පැත්ත right මේ පැත්තට දික් කරනවා මෙන්න මෙතන right දික්කල DC ට E හමු වේ right මෙන්න මේ දෙන්නා සෙට් වෙන්නේ E කියන ස්ථානයේදී කියලායි කියන්නේ හරි නේද කතාව right E කියන තැනදී මෙයා හම් වෙනවා right බලන්න ඊට පස්සේ AE රේඛාව right AE රේඛාව මෙයා ගැන කියන්නේ BC රේඛාවේ මධ්‍ය ලක්ෂ BC රේඛාවේ මධ්‍ය ලක්ෂ BC රේඛාවේ මධ්‍ය ලක්ෂය කිව්වම ඉතින් මුගේ හරි මැද මුයි සමානයි ඒක තමයි කියන්නේ මධ්‍ය ලක්ෂය වල P හිදී ඡේදනය කරයි ඒ කිව්වේ මේ AE කියන රේඛාව මෙන්න මෙයා මෙන්න මේ රේඛාව P කියන ස්ථානයේදී මෙන්න මෙතනදී මෙයාව ඡේදනය කරලා තියෙනවා. අච්චරයි කතාව. සමාන වෙන විදිහට තමයි ඡේදනය කරලා තියෙන්නේ. CP සමානයි PV කියලා දීලා තියෙනවා. CP සමානයි P. මගුල ඒක තමයි උන් දැන් කිව්වේ. ආ දීලා තියෙනවා ඒක හිමම ලියන්න. හරි. ABP ත්‍රිකෝණයේ අංග සමයි CPE ත්‍රිකෝණය බව පෙන්වන්න. ඔන්න පළවෙනි කතාව. සෙට් එකු ගන්න. එහෙනම් පළවෙනි එක සාධනය කළ යුත්තේ කියන්න දරුවෝ සාධනය කළ යුත්තේ ත්‍රිකෝණ දෙක මොනවද ABP ත්‍රිකෝණය අංග සමයි CPE ත්‍රිකෝණය බව right ඔනෝක තමයි සාධනය කරන්න ෂේප් එකේ සෙට් එක සාධනයේ ෂේප් එකේ සෙට් එක නැත්නම් ඉවරයි
දැන් කරන්නේ මොකද්ද කියලා නිකන් මුලට කියන්න. දැන් කරන්නේ මොකද්ද කියලා. මටත් එකපාර ලොකු අදහසක් නෑ දරුවෝ මේක ගැන. ඇත්ත කතාවක් කියන්නේ ඇත්තටම කිසිම අදහසක් නෑ. ඇත්තටම කිසිම අදහසක් නෑ කියන්නේ සිරාවටම නෑ. රයිට්. හිමීට සෙට් වෙමු ගානට බලන්න මම ගානට සෙට් වෙන්නේ යන්නේ කොහොමද කියලා. රයිට්. ලොකු ගලපා ගැනීමක් කරන්න අදහසක් නෑ. ෂේප් එකේ සෙට් වෙමු. ෂේප් එකේ සෙට් වෙමු. ABP ත්‍රිකෝණය මොකද්ද කියලා බලන්න. මෙන්න ABP ත්‍රිකෝණ. මෙන්න මෙයා. එයාවයි ආයතාවද CP කියන්නේ CP මේ මුන්දෙන් නම් අංග සම කරන්නයි යන්නේ. හරිනේ කතාව. කිමීට අංග සාම්‍යයක් දාමු මේකට ෂේප් එකේ සෙට් කරනවා. දීලා තියෙන ඒවාගෙන් ගන්න සෙට් කරමු. දීලා තියෙන ඒවා දැනට ඇත්ත කතාව මේක පතකොම් පාට ගන්න එකපාර හදන්න පුළුවන් පතකොම් පාට. පේන දේ කියන්නකෝ. මේ පාදයේ සමානයි කියලා වෙන එක පාදයක් තියෙනවා. මේ පාදයේ සමානයි කියලා කියවනේ. ඒ දන්නවනේ මේක සමාන්තර ආශ්‍රය. කිව්වද ඒක සමාන්තර ආශ්‍රය කියලා? නෑනේ කිව්වේ නෑ. ඒ වුණාට කියන්න පුළුවන් නේද? මේ රේඛා දෙක සමාන්තරයි නම් මේ දෙන්න සමාන්තරයි නම් සමාන්තර ආශ්‍රය. ඒ වුණාට කිව්වේ නෑනේ. කිව්වේ නෑනේ අපෝ මේ දීලා තියෙනවා. කියලා හිතන්න පුළුවන්. රයිට් සිරාසීන දීලා තියෙනවා. ඒක ගොම්පාට ඉතින් ඔය ගන්න හදන්නේ කෙලින්ම දාලා හදලා ඉවරයක් කරමු දාන්න පුළුවන්. හැබැයි උක ලියන්න පාපා දාලා අංග සමකරණු දාන්න පුළුවන් කියනවා නෑ ඉවරයි සීන් එක. රයිට් අංග සමකරණු කොහෙනම් හේතු පළවෙනියට ලියන්න ඕනේ නම් සමාන්තර ආශ්‍රයක් කියලා එහෙම ලියනවා. දැන් අපි මේ ක්‍රමයට නම් යන්නේ සමාන්තර ආශ්‍රයක් කියලා ලියන්න ඕනේ. බලන්න මේ දීලා තියෙන දත්තත් එක්ක ගොම්පාට් කතාවක් කියනව දරුවෝ ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ විදිහට ABEC චතුරස්‍රයේ සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න කියලා. හරිද? විකාරෙම කියන්න ඕනේ නැහැ. දැන් මුන් දීලා තියෙනවනේ මේකට සමාන්තරයි මූට සමාන්තරව ඉඳලා තියෙන කියලා ගේමක් නේද කියන්න පුළුවන්. ඇහැට පේනවා සමාන්තරයි නම් සමාන්තර ආශ්‍රයක් අපි දන්නවා. රයිට් එහෙනම් පද ගොම්පාට් සිද්ධියක් කියන්නේ කරන්න දෙයක් නැහැ. ඉතින් සමාන්තර ආශ්‍රයක් කියලා දීලා නැහැ වගේ හදාගෙන තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඒ කියන පාරේ යන්න අපි එනවා. साधन ABP त्रिकोणे गाण कंपार्टमेंट इवरයි गाण कंपार्टमेंट ඉවරයි මුන්දෙන්න සමානයි කියලා දීලා තියෙනවා රයිට් ෂේප් එකේ ඒක විතරයිනේ දරුවෝ දන්න පාදයකට තියෙන්නේ මූට සමානයි කියන්න දන්නේ නැහැ ඇයි අපි තොත්ත බබාලනේ තාම මේක සමාන්තර ආශ්‍රයක් කියලා පෙන්නලා නැහැ ආවම තමයි ගන්න වෙන්නේ ඊට පස්සේ මේ පාදයේ සමානයි කියන්න දන්නේ නැහැ ඇයි මේක සමාන්තර ආශ්‍රයක් කියලා දන්නේ නැතුව විකරණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා කියන්න බෑ එහෙනම් සමාන්තර ආශ්‍රයක් කියන්න තාම දන්නේ නැහැ එහෙම යන්කෝ එහෙනම් right එහෙනම් යන් ඉස්සරහට CP සමානයි PB කියලා එකපාර කිව්වා එහෙනම් දරුවෝ ABP ත්‍රිකෝණය මුලින් ඉන්නේ මෙයාගේ කැලල ගන්න BP සමානයි PC හරි ඉවරයි සීන් එක BP සමානයි PC හේතුව දීලා දරුවෝ තිබ්බේ දත්තේ අන්න ගන්න උදේ මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා උන් දෙන්න සමාන්තරයි උන් දෙන්න සමාන්තර නම් සමාන්තර රේඛා දෙකක් අතර ඒකාන්තර කෝණ මෙන්න මෙයයි සමානයි ඔන්න පට්ට සීන් එක PAB කියන කෝණය සමාන වෙනවා මෙයාට CEP කියන කෝණයට CEP හේතු ඒකාන්තර කෝණ දරුවෝ ඒකාන්තර කෝණ නලියන්නේ ඒකාන්තර කෝණ right ඊට පස්සේ කොහෙටද සෙට් මෙන්න මේ දෙන්න ගත්ත හැකි නේද ප්‍රතිමුඛ කෝණ පුළුවන් මේස් එකක් මුන්දෙන්න ගන්නත් පුළුවන් නේ ඒකාන්තරේ අවුලන්නේ මුන්දෙන්න ගන්න පුළුවන් කැමති එකක් ගන්න ඉතින් කෝණ දෙකේ පදේ කෝකෝ පාට තමයි මේ සීන් වෙන්නේ නම් ප්‍රතිමුඛ එකම මෙතන කෝණය ගත්තොත් APB කියන කෝණය APB කෝණය සමානයි මේ කෝණය CPE හේතු ප්‍රතිමුඛ කෝණ මේ තුනම සීන් කරලා මේ තුනෙන්ම කියන්න පුළුවන් දෙයට විතරක් වෙනමු එහෙනම් මේ දෙන්න සමාන්තර අංග සමයි කියලා කියන්න පුළුවන් එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්න පුළුවන් අවස්ථාව ගන්න ABP ත්‍රිකෝණේ අංග සමයි CPE ත්‍රිකෝණේ අවස්ථාව කෝණ දෙකයි පාදයයි දක්වලා තියෙන එහෙනම් අවස්ථාව ලියන්න පුළුවන් කෝකෝ අවස්ථාව correct හරි නේද කතාව දාගන්න
දැන් දරුවෝ තේරෙන්න ඕනේ මේක මේ වැඩක් නැති ගානක් හදන්නේ කියලා. කියන්නේ කිසිම වැඩකට නෑ ගානේ අපිට පේන දේවල් මේ හදාගෙන යන්නේ. එහෙනම් ලියන ටික පුරුදු කරන්න යෝක හදන්නේ කියන ඔළුවට දාගන්න හොඳට ඔය බලාප් පේපර් එකක් දාන්න. බලන්න දාන්න කොච්චර කොම්පාක්ට් එකද. ඔය තමයි ඉතින් අපි හදන්න බෑ එකේ තපමට. හරි. යන්න දෙවෙනි කොටස හදන්න. බලන්න දෙවෙනි කොටසේ ABEC සමාන්තර ආශ්‍රයක් කියලා වෙන්නන්න. ABEC සමාන්තර ආශ්‍රයක්. එහෙනම් මේ අපි දැන් ගත් පේජින්ම සීන් එකට සෙට් කරමු. ABEC සමාන්තර ආශ්‍රයක් කියන්නේ ABEC right shape එකේ සෙට් කරමු. එහෙනම් මොන සාධනය කළ යුත්තේ ABCE සමාන්තර ආශ්‍රයක් බව. ABEC සමාන්තර ආශ්‍රයක් බව බලන්න කොහොමද සෙට් වෙන්නේ කියලා. කොහොමද සෙට් වෙන්න පුළුවන්? සාධනය. දරුව සමාන්තර ආශ්‍රයක් බව පෙන්වද්දී මතක් කළ යුතු කාරණා ටික මතක් කරගමුකෝ. සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ නම් මොනවද වෙන්න ඕනේ? එක්ක සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. පළවෙනි අවස්ථාව, පළවෙනි ක්‍රමය. සම්මුඛ පාද සමාන නම් මේ චතුරස්‍රයට සමාන්තර ආශ්‍රයක් කියලා කියන්න පුළුවන්. සම්මුඛ කෝණ සමානයි නම් ඒ චතුරස්‍රයට සමාන්තර ආශ්‍රයක් කියලා කියන්න පුළුවන්. විකර්ණය කියන එක සමච්ඡේදනය වෙනවා නම් ඒ චතුරස්‍රයට සමාන්තර ආශ්‍රයක් කියන්න පුළුවන්. අවසාන අවස්ථාව මොකද්ද? එකම පාද යුගලේ එකම සම්මුඛ පාද යුගලේ සමාන හා සමාන්තර වෙනවා නම් සමාන්තර ආශ්‍රයක් කියන්න පුළුවන්. දැන් බලන්න මේ අංග සම කරපු සීන් එක දැන් පාද ගැන කතා කරන්න මුන් දෙන්න ගැන දන්නේ නැහැ නේ. අපි මුන් දෙන්න ගැන දන්නේ නැහැ. ඒතර ගන්න බෑ. හරි ඕලක් නැහැ. හැබැයි කෝණ ගැනද දන්නේ නැහැ නේ. කෝණ කින් මුන් ගැන දන්නේ නැහැ. අපර බලන්න. විකර්ණය කියන එක සමච්ඡේදනය කියන සිද්ධිය ගත්තොත් කියන්න පුළුවන් නේද? මේ ත්‍රිකෝණයයි අංග සමයි. APB කියන එකයි CPE කියන එකයි අංග සමයි. එහෙනම් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග පාවිච්චි කරලා කියන්න පුළුවන්. මේ පාදයේ දිගයි සමානයි කියලා ගන්න ඉවරයි. එතකොට මුන් දෙන්න සමාන වෙච්ච ගමන් මෙන්න දත්තයක් තියෙනවා. විකර්ණය කියන එක සමච්ඡේදනය වෙන විදිහ සීන් කරලා ඉවර කරන්න පුළුවන්. තව අවස්ථාවක්. එකම සම්මුඛ පාද යුගලය ගැන කතා කරමු. මුන් දෙන්න ගැන කතා කරමු. මුන් දෙන්න දරුවෝ මේ දික් කරපු රේඛාවේ ඉන්න මේ රේඛාව කොහොමද මෙයාට සමාන්තරයි නම් CE කියන එක නා ABට සමාන්තරයි කියලා ගන්න පුළුවන්. මේ ත්‍රිකෝණ දෙක අංග සම නිසා අනුරූප අංග දරුවෝ මේ දෙක සමාන වුණා. ඒවට ඉස්සරහින් තිබ්බ මේ කෝණයයි සමාන වුණා. මේ කෝණ වලට ඉස්සරහින් තිබ්බ සම්මුඛ පාද දෙක නිකම්ම සමාන වෙනවා. එහෙනම් මේ දෙන්න සමානයි කියලා ඔන්න එකම සම්මුඛ පාද යුගලයට දෙක ගන්න පුළුවන්. තමන්ට කැමති එකක් ගන්න. මම සීන් කරනවා දරුවෝ මේ එකම සම්මුඛ පාද යුගලයේ සීන් එක ලේසි නිසා. එහෙනම් අපිට කිව්ව හැකි කෙලින්ම AB සමාන්තරයි CE කියලා. ඔක දීලායි දරුවෝ තිබ්බේ එහෙනම් දත්තය. මේක දීලා තිබ්බේ දත්තය. හරි මේ කතාව ඔක දීලා තිබ්බේ. ඊට පස්සේ ඊළඟ සිද්ධිය කියන්න පුළුවන් මේ පාද දෙකම දිගින් සමාන වෙනවා. එහෙනම් AB සමානයි CE කියලා කියන්න පුළුවන්. හේතුව AB සමාන වෙන්නේ CE. මේ දෙන්න අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන නිසා. එහෙනම් හේතුව ලියුව හැකි අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන නිසා. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන නිසා. යන්නේ ඔච්චරයි. එම නිසා කියන්න පුළුවන්. එම නිසා මෙන්න මේ කරුණු දෙක පදනම් කරගෙන අපිට කිව්ව හැකි ABCE කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයක්. ABCE සමාන්තර ආශ්‍රයක් වේ. හේතුව ලියන්න දරුවෝ වරණන් ඇතුළේ මොකක්ද කියලා. මොකක්ද හේතුව? එකම සම්මුඛ පාද යුගල සමාන හා සමාන්තර වන නිසා යන ලියුව හේතුව එකම සම්මුඛ පාද යුගල සමාන හා සමාන්තර වන නිසා. ඉවරයි. යන්නේ ඔන්න සීන් එක ඉවරයි. සීන් කරලා සමාන්තර ආශ්‍රයක් බව පෙන්නලා තියෙන්නේ. හරි නේද? පොඩි සීන් එකක්. යන් තුන්වෙනි ප්‍රශ්නය. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ මොකක්ද කියලා වලක බල සීන් එකක් තියෙනවා. කොහොමද සෙට් වෙන්නේ ඔක ලියන්නේ කියලා තමයි දරුවෝ ඉගෙන ගන්න ඕනේ. ඔක තමයි ඇත්තටම ඉගෙන ගන්න ඕනේ. ෂේප් එකේ සෙට් වෙන්න. බලන්න ප්‍රශ්නේ අහන්නේ මොකක්ද කියලා. BEC ත්‍රිකෝණයේ වර්ගඵලය ACD ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන බව පෙන්වන්න. BEC මෙයාගේ වර්ගඵලය. මෙයාගේ වර්ගඵලයට සමාන බව පෙන්වන්න. වැඩි හිතන්න එපා. ෂේප් එක යමුකෝ. දැන් මේ BEC කියන එක නා ගත්තී මෙන්න මෙයා ගත්තී. මේ ත්‍රිකෝණය ගත්තී මේක. ඔය ත්‍රිකෝණය ගත්තී.
ඔය ත්‍රිකෝණේ තියෙන්නේ කොහෙද? මේ සමාන්තර ආශ්‍රය. පට්ට සීන් එක විකර්ණයක් මගින් වර්ගඵලය මොකද කරන්නේ? හරියටම දෙකට බෙදෙනවා. ඔන්න පට්ට සීන් එක. එහෙනම් අපිට කියන්න පුළුවන් පළවෙනියටම මේකට. පළවෙනියටම කියන්න පුළුවන් BEC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. BEC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. මොකටද? මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඒ සමාන්තරාශ්‍රය වර්ගඵලය හරියටම දෙකට බෙදෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ කැලේ දෙක සමාන වෙනවනේ. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට. එහෙනම් මේක සමානයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඔන්න බලන්න සීන් කරන්න සිද්ධ වෙන්නේ. හේතුව මොකද්ද? විකර්ණයක් මගින් වර්ගඵලය හරියටම දෙකට බෙදෙන නිසා. right. කියන්නේ හේතුව වෙනවා සමාන්තරාශ්‍රයේ විකර්ණයක් මගින් වර්ගඵලය හරියටම දෙකට බෙදෙන නිසා. තම වර්ගඵලය සමච්ඡේදනය වෙන නිසා. right. ඊළඟ එකට සීන් කරමුකෝ. දැන් එන්නකෝ මෙන්න මෙයාට. මෙන්න මේ සමාන්තර ආශ්‍රය ගත්තොත් ඒකේ පට්ට විකර්ණයක් නේද මේ තියෙන්නේ. ඒක ගැන මොකද කියන්න පුළුවන්? ඔන්නෝගේ පට්ට සීන් එක මෙන්න මේ ත්‍රිකෝණය සමාන වෙනවා. මෙන්න මේ ත්‍රිකෝණය සමාන වෙනවා. මෙන්න මෙයා. මෙන්න මේ ත්‍රිකෝණය සමාන වෙනවා. වර්ගඵලයෙන් මෙයා නම් අපිට කියන්න පුළුවන් මේ සමාන්තර ආශ්‍රයේ AC විකර්ණය මගින් මේ ත්‍රිකෝණය සමාන වෙන එක ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා ACD ත්‍රිකෝණයේ වර්ගඵලය ACD ත්‍රිකෝණයේ වර්ගඵලය. හේතුව මේකම විකර්ණයක් මගින් වර්ගඵලය හරියටම දෙකට බෙදෙන නිසා. දැන් කියන්න පුළුවන් සීන් එකට සෙට් වෙන්නකෝ. BEC ත්‍රිකෝණයේ වර්ගඵලයත් ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. ACD ත්‍රිකෝණයේ වර්ගඵලයත් ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. එහෙනම් මෙතනත් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය මෙතනත් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. නිකන් හිතන්නකෝ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය 10යි කියලා. එහෙනම් BEC කියන්නේ 10යි. ACD කියන්නේ 10යි. ABC නේ මෙතනත් තියෙන්නේ මෙතනත් තියෙන්නේ. මූ 10 නම් BEC 10යි. මූ 10 නම් ACD 10යි. නිකම්ම BEC 10යි ACD 10යි. අපෝ උන් දෙන්න 10 10 සමානයි. ඔන්න නම් පට්ට ප්‍රත්‍යක්ෂය ඉලවෙන්න පුළුවන් නිගමනය BEC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ACD ත්‍රිකෝණයේ වර්ගඵලය. හේතුව ප්‍රත්‍යක්ෂ කරු ප්‍රත්‍යක්ෂ. දැන් right. බලන්න ඊට පස්සේ ආයෙත් දෙනවා කොම්පෝට් කතාවක් APB කෝණය. APB කෝණය කියන්නේ දරුවෝ දැන් මේ මේවා විකර්ණ ඇඳලා නෙමෙයි. මේ ඇඳලා නෙමෙයි. මෙතන ඡේදනය වෙච්ච තැන PQ. ඒක දීලා තියෙනවා APB කෝණය මෙන්න මෙයා අංශ 90 නම් මෙයා අංශ 90 නම්. මොනවම කතාවක් දීලා. අපි අහනවා ABEC චතුරාශ්‍රයට මෙන්න මෙයාට සුදුසු නමක් යෝජනා කරන්න. පට්ටම සීන් එක දරුවෝ ලියන්න ඕනේ. ඔයාලා ලියන්න. මෙයා 90 නම් प्रतिमुख कोण वलिන් පට්ට සීන් එක මූත් අන්නවා. හරිද? මූත් අන්නවා. කොහෙන්ද උන් දෙන්න නෝ මේක සරල රේඛාවක් නේ නම් 180ක් වෙන මෙතන නෝ නම් මෙතනත් අන්නවා. උගේ ප්‍රතිමුඛ කෝණය මෙතනත් අන්නවා. පට්ට සීන් එක ඔන්න සුපිරි සීන් එකක් වෙන්නේ යනවා. හරි. දැන් හොඳට තේරුම් ගන්න මේ කියන හදන කතාව. දැන් හොඳට තේරුම් ගන්න මේ කියන හදන කතාව. මම නිකම් මෙතන කෝණේ x කියලා ගත්තොත් නිකන් කියන්නේ ඔයාලට පැහැදිලි කරන්න. මේ කෝණෙත් x මනේ. හරි නේද කතාව? හරි. ඊළඟ සුපිරි සීන් එක. දැන් ඒකාන්තර කෝණ. හරි. ඔක කලින් අපි ගත්තා නේද? මෙයයි සමාන වෙනවනේ මෙයයි. ඒ එතන ඒකාන්තර කෝණ. මුවයි නම් මුවයි. හරිනේ සීන්. හරිනේ සීන් එක. කලබල වෙන්න එපා කියලා වෙනවා. කලබල වෙන්න එපා. පට්ට සීන් එකක් මේ කියන්නේ නැහැ. පට්ට සීන් එකක් කියන්නේ නැහැ.
දැන් හරි සිද්ධිය. ඒක හරි. ඔව් ගත්ත ගමන් දැන් නිකන් තේරෙනවනේ කතාව. මේ ත්‍රිකෝණයක් කිව්වම 180 මොකද සෙට් වෙන්නේ කියලා. දැන් මේවා 90 කියලා යනවා නම් ඒ කියන්නේ හරි කෙලින් ගිහිල්ලා තියෙනවනේ, හරි කෙලින් කැපිලා තියෙනවා. ඒ කියන්නේ මොකක් වෙනවද? පට්ටම සීන් එකක් කියන්න පුළුවන් දරුවෝ, මේකේ පට්ටම සීන් එකක් කියන්න පුළුවන්. එන්න මෙහෙම සිද්ධියක්. එන්න මෙයා මේ හැම පාදයක්ම එකිනෙකට සමාන වෙනවා කියලා කිව්ව. කොහොමද අපිට කියන්නේ? ෂේප් එකේ සෙට් වෙන්න. දැන් මේ ත්‍රිකෝණ දෙක නම් අංග සම කරගත්තා. එතකොට මෙයයි සමානයි. හරි. සීන් එක තේරුම් ගන්න. මේ දෙන්නට සෙට් කරොත්, මේ ත්‍රිකෝණ දෙකට සෙට් කරොත් නිකම් මම මේ කෝණ ටික ඔයාලට ඇඟට දැනෙන්න දැන් උත්තර වෙලා කී මේ ත්‍රිකෝණ දෙකට සෙට් කරොත් මේ ත්‍රිකෝණයයි ගත්තොත් නිකන් ගත්තොත් අංග සම කරන්න පුළුවන් නේ. කොහොමද අංග සම කරන්නේ? ඕන අවස්ථාවක් යටතේ අංග සම කරන්න පුළුවන්. බලන්නකෝ. හැබැයි අපි AC සෙට් කරන එකක් ගමු. දැන් එහෙම ගත්තොත් අංග සම කරන්න අවස්ථාවක් නිකන් සෙට් කරගන්න බලන්න පාපා ගන්න පුළුවන්ද කියලා. පාපා ගන්න අමාරුයි නේ. මේ දෙන්න නම් සමානයි කියලා ගන්න. හැබැයි මේ පාදය ගැන දන්නේ නැහැ. මේ පාදය ගැන දන්නේ නැහැ. හැබැයි කෝපාදයන්වත් ගෙදර වගේ සීන් කරන්න පුළුවන්. මේ බලන්න පොදු පාදේ. පට්ට සීනේ පොදු පාදේ. හොඳට අහගන්න පොදු පාදේ. ඊට පස්සේ මේ පාදයයි මොකද කියන්න පුළුවන්? මේ දෙන්න සමච්ඡේදනය වෙලා ඉන්නේ. කැලි දෙක සමානයි කියලා කලින්ම කිව්වා. මුන් දෙන්න සමානයි නම් හොඳට අහගන්න. මුන් දෙන්න සමානයි නම් මෙන්න පාද දෙකක් සමානයි. මේ පාදයේ පොදු පාදයේ විදිහට සමානයි. මුන් දෙන්න අතරට තියෙන කෝණය පට්ට සිරා සමානයි. ඒ කියන්නේ පාපෝපායට මුන් දෙන්න අංග සමානයි. මුන් දෙන්න අංග සමානයි කියන්නේ මේ අංශ කණුවට ඉස්සරහින් තියෙන මේ පාදය, මෙන්න මේ පාදය. මේ අංශ කණුවට ඉස්සරහින් තියෙන මේ පාදයට සමාන වෙනවා. උන් දෙන්න සමාන වෙච්ච ගමන් මොකද කරන්නේ? උන් දෙන්න සමාන වෙච්ච ගමන් සීන් එක ඉවරයි. මොකක් වෙනවද? අනේ මේ දෙන්න සමානයි කියන්නේ මේ විදිහටම මෙයයි සමානයි. මෙයා 10යි නම් අනේ මූ 10යි. ඔක්කොම පාද ටික සමානයි කියන්නේ මේක රොම්බසයක් වෙනවා. ලියන්න ඕනේ නැහැ නේද දරුවෝ? ලියාගත්ත හැකි නේද? හදන්න. බැලන්ස් කරලා ලියාගත්ත හැකි නේද? right. ලියන්නකෝ. alright. හරි හදන පියවර ඉල්ලලා තියෙනවා. කොහොම ලියන්න හදන පියවර ටික. right. ෂේප් එකේ හදන පියවර ටික ලියනවා. ඕනේ ලිය. සංකල්ප ලියනවා. පොඩි සීන් එකක් තියෙනද ලොකුවට හිතන්න එපා. දැන් අර කෝණයෙන් අල්ලගත්ත එන ෂේප් එකේ සෙට් වෙන කෝණයෙන් ලියාගෙන බලන්න පස්සේ පිටින් මේ බලන්න. බලන්න ලියන්නේ. මේකනේ දීලා තිබ්බේ යාලා එක කෝණයක් දීලා තිබ්බේ CP කියන එක අංශ කණුවයි කියලා දීලා තියෙනවා. sorry APB අංශ කණුවයි කියලා දීලා තියෙනවා. ඔන්න මම සීන් කරන්න සෙට් වෙන තරම්. ඕන එකට සෙට් වෙන්න පුළුවන්. මල කැමති එකට සෙට් වෙන්න. APB අංශ කණුවයි. ඔක දීලා තිබ්බේ. සත්‍යය. එහෙනම් ප්‍රතිමුඛ කෝණ වලින් කියන්න පුළුවන් CPE කියන කෝණය CPE සමානයි අංශ කණුවයි කියලා කියන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ. හරි. ඊට පස්සේ CP සරල රේඛාවක් කියලා සැලකුවාම BPE කියන කෝණයක් කියන්න පුළුවන්. අංශ කණුව. අනිත් මගුල වැඩ නැහැ මේක ඕනේ ලියන්න. වැඩ නැහැ නේද? මේක හේතුව සරල රේඛාවක් මත බද්ධ කෝණ. සරල රේඛාවක් මත බද්ධ කෝණ. කෝණ ටික දැම්මා. දැන් සීන් කරන්න හදන්නේ. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්න ගන්න හදන්නේ. right. එහෙනම් සාධනය දරුවෝ අපි සලකන්නේ CPE ත්‍රිකෝණයයි PBE ත්‍රිකෝණයයි. දැන් ලියමු CPE ත්‍රිකෝණය සහ BPE ත්‍රිකෝණය සලකනවා. මේ දෙක තමයි සලකන්නේ. හරි. CPE ත්‍රිකෝණය අපිට කියන්න පුළුවන් PE පාදයේ සමානයි BPE ත්‍රිකෝණයේ BB පාදය. මේ පාදයේ පොදු පාදය. එහෙනම් ලියුව හැකි PE සමානයි PE. PE සමානයි PE. හේතුව ලියුව හැකි දරුවෝ පොදු පාදය. දැන් මොකද කියන්න පුළුවන්? ඊට පස්සේ කියන්න පුළුවන් මෙන්න මේ පාද දෙක සමානයි දීලා ඉතිබේ CP සමානයි PB. දීලා නිකන් දත්තේ කියලා දාන්න ඕනේ. ඒ පාද දෙක අතරට තියෙන කෝණය මෙන්න මේ දෙන්න සමානයි. එහෙනම් කිව්ව හැකි CPE කෝණය සමානයි BPE කෝණය. හේතු දීලා නෙමෙයි තිබ්බේ අපි හොයාගත්තේ. මේ ටික කලින් සාධනය කරලා ඔකට සෙට් උනේ. ඒකයි
එහෙනම් මෙතනට දැම්ම හැකි E සාක කියලා කලින් සාධනය කරා ඉහත සාධනය කර ඇත. එහෙනම් E සාක කියලා දැම්ම හැකි. මේ තුන හේතු කරගෙන කියන්න පුළුවන් ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. එහෙනම් කිව්වා CPE ත්‍රිකෝණයේ අංග සමයි BPE ත්‍රිකෝණයේ හේතු කෝණයයි පාද දෙකයි. පාද දෙකේ අන්තර්ගත කෝණය මැදට තියෙනවා පාකෝපාවස්ථා. නිකම් මතක් කරගන්න ඕක සෙට් වෙච්ච එකේ පාකෝපාද ආදි දරුවෝ පාද දෙකේ මැදට අන්තර්ගත කෝණය තියෙන්න ඕනේ. නිකන් තිබ්ලා හරියන්නේ නැහැ. එහෙනම් පාද දෙකේ මැදට තියෙන්න ඕනේ. අයම තියනවාද බලන්න. මෙන්න සමාන වෙච්ච පාද දෙක උගේ මැද්දේ කෝණය රයිට්. මෙන්න සමාන වෙච්ච පාද දෙක උගේ මැද්දේ කෝණය රයිට්. ආයේ විදිහට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පාකෝපාද දාන්න බෑ. හරි. දැන් කියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග පාවිච්චි කරලා මෙන්න මේ පාද දෙක සමානයි කියලා CE පාදේ සමානයි DE කියලා කියන්න පුළුවන්. මේක අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන නිසා. ඉවරයි කතා. right. දැන් මොකද කියන්නේ? හරි ඒක හරි. ඊට අමතරව අපි දන්නනේ අපි දන්නවා CE සමානයි AB කියලා. AB සමානයි CE. හේතුව මේක සමාන්තර ආශ්‍රය කියලා සාධනය කරවන්නේ මේක සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන නිසා. සම්මුඛ පාද සමාන නිසා ඔන්න ඔය සීන් එක කියන්න පුළුවන්. එම නිසා නිගමනයකට එළඹෙන්න පුළුවන් මේ පාද හතරම සමානයි කියලා. එන AB සමානයි BE සමානයි EC සමානයි CA කියලා කියන්න පුළුවන්. right. මේකින්ද මෙන්න මේ කතා ටිකෙන් එළඹෙන්න පුළුවන් නිගමනය තමයි පාද හතරම සමාන වෙච්ච සමාන්තර ආශ්‍රයක්. හැබැයි දරුවෝ කෝණ ටික ඔක්කොම සමාන නැහැ. මේ කෝණ සමාන නැහැ. මම දැන් මෙතනදී කතා කරලා බලනවානේ මූයි සමාන වෙන්නේ. මේ කෝණේ සමාන. මූයි සමාන වෙන්නේ. එහෙම නැත්නම් මේ දෙන්න සමාන වෙන්නේ නැහැ. ඒක කෝණ සමාන වෙන්නේ නැත්නම් සමචතුරස්‍රයක් නම් වෙන්නේ නැහැ. කියන්නේ පාද හතර විතරක් සමාන වෙච්ච ආයි කියනවා. එහෙනම් මේක අපිට කියන්න වෙන්නේ රොම්බසයක් කියලා. එහෙනම් කිව්ව හැකි ABEC රොම්බසයක් වේ. රොම්බසයක් වේ. මේක නොහොමයි දරුවෝ සාධනය වෙන්නේ. නොහොමයි සාධනය වෙන්නේ. හරි නේද කතා? right. Dan ini lagi. Right. Jadwal ini enggak. Right. Balanu bilang enggak. Ini dah set negara ini. Terus mau neutral apa sih? Ini pada mulai teori kerja nanti dah rugi no. Karena tidak awak bagan pada rugi kira. Amat tak tinggal amat tak netbang ini. Ipa agar nanti ilmu ni. Teori mata නැත්නම් ගන්න එපා ගන්න යන්න එපා ඒකම නැහැ ඉගෙනගෙනම නැත්නම් අහලවත් නැත්නම් ආයෙ කරන්නේ කිසිම ඒකම නැහැ right යන්දරු සාකච්ඡා කරන්න ඊළඟ අලගරින් නම් එපා ෂේප් එක යන ඉස්සරහට වෙලාවරක් නිමිත සාකච්ඡා කරගෙන යන ලස්සන ලෝහයෙන් සාදා ඇති
පතුලේ අරය සෙන්ටිමීටර 14ක් සහ අරයට සමාන ලම්බ උසකින් යුතු ඝන කීතුවක්. ඝන කීතුවක්. කීතුවක් කියන්නේ මොන වගේ එකක්ද? මතකයිනේ කීතුවක් කිව්වේ ෆෝන් එකක් වගේ එකක් නෙමෙයි මේ වගේ එකක්. කීතුවක් කිව්වේ. මම දන්න කීතුව. මේ වගේ එකට තමයි කීතුවක් කියන්නේ. ඒක මොනවාගේ සීන් එකකට තමයි කීතුවක් කියන්නේ. කියන කතාවක් මේකට දාගමු. ලෝහයෙන් සාදා ඇති පතුලේ අරය සෙන්ටිමීටර 14ක් සහ පතුලේ අරය සෙන්ටිමීටර 14යි කිව්ව ගමන් ලකුණු කරන්න දරුවෝ මෙයාගේ අරය සෙන්ටිමීටර 14යි. සෙන්ටිමීටර 14ක් සහ අරයට සමාන ලම්බ උසකින් යුත්. අරයට සමාන ලම්බ උසක් තියෙන්නේ. ආයෙත් මෙයාගේ ලම්බ උස කියන්නේ මෙන්න මෙයානේ. ඔන්න ලම්බ උස අරයට සමානයි නේද? එහෙනම් මෙයාත් සෙන්ටිමීටර 14ක් තමයි. එන්නේ කතාව 14ක්. බලන්න ඊට පස්සේ සමාන ලම්බ උසකින් යුතු ඝන කේතුවක් උණු කර අරය සෙන්ටිමීටර 7ක් වූ ලෝහ ගෝල අරය සෙන්ටිමීටර 7ක් වෙච්ච ලෝහ ගෝල හදන්න යන්නේ. ගෝල කියන්නේ ගෝල වගේ ගෝල කියු ගෝල වගේ. ඔන්න ඕවා හදන්න. මේක අරය සෙන්ටිමීටර 7යි. අරය සෙන්ටිමීටර 7ක් වන ලෝහ ගෝල උපරිම සංඛ්‍යාවක් සාදයි නම් එහිදී අපතේ යනු ලබන ලෝහ පරිමාව කොපමණද? කොච්චරක් අපතේ යනවද කියලා අහනවා. නිකන් කොහෙදවත් නැති ප්‍රශ්නයක් අහන්නේ නේ. මාර කේස් එකනේ බලන්න. සෙට් වෙන්නේ නැහැ නේ වැඩි. මේකනේ සීන් එක. මේක උණු කරලා තමයි ලෝහ ගෝල හදන්නේ. ෂේප් එකේ නම් ගානට සෙට් වෙන්න හිතුවොත් ප්ලෑන් කරොත් මේක උණු කරාම මේ ලෝහය උණු කරාම යම් කිසි පරිමාවක් අපිට ලැබෙනවා. යම් කිසි පරිමාවක් ලැබෙනවා. හරි. ඒ ලැබෙන පරිමාවෙන් අපි ගෝල ගානක් හදනවා. ගෝල ප්‍රමාණයක් හදනවා. එහෙනම් ගෝලයක පරිමාවක් දන්නවනම් අර සමස්තයේ පරිමාවක් දන්නවනම් බෙදලා කීයක් ගෝල හදන්න පුළුවන්ද කියලා බලා ගන්න පුළුවන්. කොච්චරක් ඉතුරු වෙනවද කියලා බලා ගන්න පුළුවන්. එහෙනම් නිමිට සෙට් වෙමු. කේතුවේ පරිමාව. අම්මනසේ. කේතුවේ පරිමාව දන්නවද? දන්නේ නැත්නම් හොඳට මතක තියාගන්න පේපර් එකේ ඉස්සරහම දෙනවා ඕවා. ගෝලවල, කේතුවල, පිරමීඩවල පරිමාව කියන ඒවා දෙනවා. බලන්නකෝ පේපර් එකේ ඉස්සරහම මෙන්න මේ. පළවෙනි පිටුවේ මේ දීලා තියෙන ආධාරකයේ අරය ආර්ධ උස x දවනේ කේතුක පරිමාව 3.1 phi r වර්ග h වේ කියන. right. ඒක 3.1 phi r වර්ග h කෙනෙක් කවුරුද දන්නේ නැත්නම් එයාලට මේක බලලා දාගන්න පුළුවන්. අරය r වන ගෝලයේ පරිමාව 4.3 phi r ගණය වේ කියලා දීලා තියෙනවා. right. කලබල නැතුව අපි බලගෙන ඉන්න ගෝලයට. එහෙනම් මේක හදාගත්ත ඉන්න දරුවෝ 3.1 phi r වර්ග h මේ සූත්‍රය. හිමීට සුරු කරගත්තොත් 3.1 phi කියලා කියන්නේ 22.7යි. උන කිරීම r වර්ග කියලා කියන්නේ දරුවෝ අරය 14යි. එයාගේ වර්ගය කියන්නේ 14 නැවත 14 ගුණ වෙන්න ඕනේ. උස කියලා කියන්නේ දරුවෝ ආයෙත් 14 නම් ආයෙත් 14 ගුණ වෙන්න ඕනේ. ඔබනේ කතාව. මම මේක ඕම්මම තියෙනවා. තියලා ගෝලයටත් සීන් කරන්න පටන් ගන්නවා. ගෝලයේ පරිමාව ගන්නේ 4.3යි phi r ගන්න. 4.3යි මෙතන සීන් කරගත්තොත් 4.3යි phi කියලා කියන්නේ 22.7යි. r කියලා කියන්නේ දරුවෝ 7 ඒවා හදන්නේ. එහෙනම් 7 ඒවා නම් 7යි. අන්නේ කතාව. දෙකේම මම නිකන් සම්බන්ධතා දෙක දාලා. දැන් සීන් කරන්නේ කොහොමද කියලා බලන්නයි ඕනේ. දැන් ඇත්ත කතාව මේ සම්පූර්ණ පරිමාව පාවිච්චි කරලා මේ පරිමාව සහිත ගෝල යම්කිසි සංඛ්‍යාවක් හදනවානේ. අපි හිතමුකෝ n සංඛ්‍යාවක් හදන්න කියලා. n සංඛ්‍යාවක් හදන්න. දැන් හදන ගෝල ගාන වගේ අහලා තියෙනවා නම් මෙයා සමානයි මේ සමස්තය කියලා ලියන්න පුළුවන්. ඇයි මේ ගෝලයේ පරිමාව වගේ n ප්‍රමාණයක් හදන්නේ අපතේ යන්නේ නැති වෙන විදියට හදනවා නම් කියලා ගන්න පුළුවන්.
දැන් මේක කියන්නේ මොකද්ද බලන්නකො. උපරිම ගෝල ගානක් සාදයි නම් එහිදී අපතේ යන ලබන ලෝහ පරිමාව කොපමණ? අපතේ යන ලෝහ පරිමාව එහෙනම් අපතේ යන ලෝහ පරිමාව කියලා කිව්වහම වෙන වෙනම දෙකම හොයන්න වෙනවා. ඔන්න ඕකයි කේස් එක මං කිව්වේ. එහෙනම් වෙන වෙනම සුළු කරන්න වෙනවා නේ. කරන්න දෙයක් නේ. සුළු කරමු ඉතින්. මොනව කරන්න? රයිට්. හදමු එහෙනම් 47 ඒවා 1යි 14ට 2. සුළු කරලා දාමු. කියලා වෙනවා ඉතින් මොනව කරන්නේ? මෙතන දරුවෝ ගත්ත එක 196යි 14ක් 14. නම් මෙතන 196යි එයා 22කින් ගුණ කරන්න. 196 ඒවා 22ක් 196 ඒවා දෙකක් කියන 200 ඒවා දෙකක් ගත්තොත් 400 ඒ කියන්නේ 392. උන්න දෙකක් 196 ඒවා දෙකක් ගත්තා. 20ක් කියන්නේ එතකොට ඔකට පිටිපස්සේ බිඳුව 3920. එහෙනම් 22ක් කියන්නේ 2යි 9 2යි 11යි 10යි 13යි 1යි 14යි. 4312යි උකට සුළු කරා. එයා ආයේ දෙකෙන් ගුණ වෙන්න ඕනේ. බලන්න. 4312 දෙකෙන් කියන්නේ 8624. ඕක බෙදෙන්න ඕනේ දරුවෝ තුනේ. ඕක තුනෙන් බෙදෙන්න. දැනට උන් තියාගන්න. වාද කරලා තියෙන ගාන මොනව කරන්නද? ඕක තියාගන්න. මේක බලන්න. සුළු කරලා 47 1යි 47 1යි කරවිලා. මෙතන ගත්ත එකේ 7 වරක් 49යි. නම් මෙතන 49යි. 49 ඒවා 22ක්. 49 ඒවා දෙකක්. 49 ඒවා දෙකක් 98යි. 20ක් කියන 980. එකතු කරගත්තොත් 8යි 9යි 8යි 17යි එකක් විතර 1078. ඔයගේම හතරක්. දරුවෝ දෙකෙන් ගුණ කරලා නැවත දෙකෙන් ගුණ කරා නම් හදාගත්තේ. එහෙනම් 1078 ඒවා දෙකක් කීයද? 2156යි. 2156. නම් ගත්තේ 2156. ඒ වගේම තව දෙකක් මේ දෙකක් මේ ගත්තේ. තව දෙකක් ඔක ආයෙ ඩබල් කරා. එහෙනම් 4312 මොන වට සීනක් යන්නේ කියලා තේරෙනවනේ. 4312. එහෙනම් 4312යි 49යි 22ක් ගත්තේ. ඒක ආය 4ෙන් ගුණ කරා 4312යි. දැන් එකට දැනනව නේද 4312 සීන් එකක් කලින් තිබ්බනේ. දුක කොහොම කියන්නේ? කලබල වෙන්න එපා. කෙලවෙනවා. හරි. 4312යි. මරු සිද්ධියක් වෙන්න යන්නේ දරුවෝ. බලන්න මෙතන පරිමාව ගෝලයක පරිමාව ඔච්චරයි. මේ තියෙන්නේ සම්පූර්ණ පරිමාව. ඒ කියන්නේ කේතුවේ පරිමාව. එහෙනම් කේතුවේ පරිමාවෙන් ගෝල කීයක් තියෙනවද බලන්න. මේකෙන් මේක බෙදන්නනේ ඕනේ. කොච්චරක් තියෙනවද බලන්න. 8624 යට 3 බෙදෙන්න ඕනේ. බෙදීම 4312 යට 3. දරුවෝ බෙදන්න බැරි නිසා භාග ගුණ කිරීමක් කරගත්තොත් 8624 බෙදීම 3 මෙතන 3 උඩට යනවා 4312 පහළට යනවා. එහෙනම් ඇත්ත කතාව මෙයාලා කැපිලා යනවා 3 4312 වගේ කීයක්ද මෙතන තියෙන්නේ? ඔන්න සිද්ධිය පත ගොම්පාට වෙනවා. පත ගොම්පාට වෙන සිද්ධිය 4312 ඒවා දෙකක් දරුවෝ මේ මෙතන 8000 ගන්න තියෙන්නේ. එහෙනම් සිද්ධිය ගෝල දෙකයි උපරිම ගෝල දෙකයි හදන්න පුළුවන්. ඔච්චරක් අපත යනවද? කීයක්වත් අපත යන්නේ නැහැ. අපත යන ප්‍රමාණය බිඳුවයි කියලා තමයි ගන්න වෙන්නේ. පැහැදිලිද සීන් එක? තේරුණාද කතාව? ඔන්න ඉවරයි දරුවෝ සිද්ධිය. ඉතින් ඔච්චර තමයි කතාව. හරි නේද කතාව? ගොම්පාට් ගන්න, පට්ට ගොම්පාට් ගන්න. ඔක හදන්න හේතුව දැන් අපිට මේ වගේ ඒවා කලින් හම්බෙලා නැහැ. ඒකයි මේ වගේ එකක් හදන්න හේතුව. දැන් නැත්නම් ඉතින් මේක ලේසියෙන්ම දාලා සුළු කරගන්න පුළුවන් නේ 5ට 5 කපලා මේ 14ට වසින් කරලා එතකොට අගේ 7යි කියලා පැහැදිලි වෙනවා. කිසි කේස් එකක් නැහැ. හැබැයි ඔක ආවට කවදාවත් ප්‍රශ්නයක් අහලා නැහැ. අපතේ යන ප්‍රමාණය කොච්චරද? මේ මොන පේපර් එකක්ද? මේ සබර රූම බලක් පේපර් එකක්. ඉතින් එතකොට ඒකේ අහලා තියෙනවා කොච්චරක් අපතේ යනවද ලෝක පරිමාව. දැන් ඉතින් කොච්චරක්වත් අපතේ යන්නේ නැහැ. එහෙනම් අපතේ යන ප්‍රමාණය බිඳුවයි කියලා තමයි අද ලියන්නේ. ලියන්න සෑදියාගේ උපරිම ගෝල සංඛ්‍යාව දෙකයි අපතේ යන ප්‍රමාණය බිඳුවයි කතාව ඉවර. ගන්න ඊට පස්සේ අද මම දෙක ක්‍රොස් එක.
right මේක සාමාන්‍ය විදිහට හදනවා නම් ඒ කියන්නේ අපතේ යන විකාරයක් අහන්නේ නැත්තම් මේකේ අපතේ යන විකාරයක් අහන්නේ නැත්තම් ඔක ලේසියෙන්ම හදන්න පුළුවන් මෙන්න මේකයි පාවිච්චි කරලා කොහොමද ඒකත් කරන්නේ කියලා නිකන් ඔළුවට දාගෙන ඉස්සරහට යන්න නැත්තම් දරුවෝ විභාග ගානක් කියන ආකෘතිය දාන්නේ කියන තුනම ඔකත් කේස් නිසා මේක මාර ලේසි මෙච්චර සුළු කිරීම තියෙනවා අකයි මේකයි කියලා මේ ගාන අපෑරලා දාන්න එපා මාර ලේසි කොටසක් ඒ නිසා වැරදිලවත් අපාරින්න නම් එපා මේ බලන්නකෝ කේතුව සම්පූර්ණ කේතුවේ පරිමාව වෙන්නේ 3න් 1යි ϕr වර්ගයේ සමානයි ඉතින් ඉන්නේ 4/3යි ගෝලයේ පරිමාව වෙන්නේ 4/3යි ϕr ගණය මේ වගේ ගෝල ගොඩක් හදනවා කිව්වහම ඇත්ත කතාව මේ වගේ ගෝල එක් ප්‍රමාණයක් හදනවා කියලා ඔහොම ගත්තා නම් මේකේ පරිමාවට සමානයි කියලා ගන්න පුළුවන් හොඳට අහගන්න කේතුව ඝන කේතුව උණු කරාම ඒ ලැබෙන පරිමාව ගෝල හදන ඒ වගේ ගෝල ඔක්කොගේම පරිමාවට සමානයි කියලා තිබ්බොත් විතරයි මේ දඩ ප්ලෑන් එක ලියන්න පුළුවන්. දැන් එන ලියන්න බැරිද? දැන් උන් කියනවනේ මේක හදපුවාම මේකෙන් මේ වගේ ගෝල හදපුවාම හදන ගාන කියලා නෑ හදපුවාම කොච්චරක් ඉතුරු වෙනවද කියලා අහන්න කියලා. ඒ කියන්නේ අපතේ කොච්චරක් යනවද කියලා පරිමාව කොච්චරක් අපතේ යනවද කියලා. එතකොට එහෙම මගුලක් හොයන්න ඉඳ තමයි මේක කියලා වුනේ. එහෙම නැත්තම් එයාලා කියලා තිබ්බොත් කීයක්වත් අපතේ යන්නේ නැති වෙන්න හදන ගෝල ගාන වගේ හොයන්න කියලා. n කියලා එකක් දාගෙන ගාන ලස්සනට සීන් කරන්න පුළුවන් මේ විදිහට. එතකොට ආදේශ කරොත් 3න් 1යි සාමාන්‍ය මේවයි ගන්න දරු විභාගෙදී 3න් 1යි 5 විදිහට තියාගෙන ඒ හැබැයි 5 නම් කපලා සීන් කරන්නේ. r කියන්නේ අරේ දරු වෙන 14 වරක් 8. දැන් මෙතන r සීන් කරන්නේ ඉතනවත් එපා නේ. මේකේ අරේ මේ ඉන්නේ ආයන මෙතන r මේකේ අරේ තමයි දන්නේ කියන්නේ කේතුවේ අරේ. මෙතන 4/3යි 5 කියලා කියන්නේ ඇත්ත කතාව 5යි 5 විදිහටම තියාගන්න. r කියලා කියන්නේ මෙයාගේ අරය 7යි නම් 7 වරක් ඔන්න තියෙන්නේ මොකනේ සීන් එක right දැන් සුළු කරලා දාන්න 5 to 5 සීන් උනා යට ඉන්න තුනට කටුවා ඒ තුනෙන් ගුණ කරාම සීන් එක දායනවා ආයෙ කැපෙනවා කියනවනේ වටර සීන් එකේ 4 7 වෙයි 14 7 එකයි 7 7 එකයි වටට 14 7 එකයි 14 එකයි ඔන්න සීන් එක ඉවරයි මේ පැත්තේ ඉන්නේ දෙවරක් දෙක සමානයි 4 වරක් n හොයන්න 4 නැති කරගන්න ny හොයන්නේ 4 නැති කරගන්න ඕනේ 4 නැති කරගන්න දෙපැත්තම 4න් බෙදුවොත් 4 සීන් වෙලා යනවා n සමානයි අගේ දක්වන දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එකයි මේ දෙක විතරයි ඉතුරු නේ n සමානයි දෙකයි ඔන්න කීයක්වත් අපතේ යන්නේ නැහැ කිව්වනම් ගාන 4 වෙන්නේ සාමාන්‍ය විභාගෙට ඔන්න ඔය වගේ දඩ ගානක් තමයි දෙන්නේ මේ වගේ සුපිරි ගානක් දෙන්නේ දැන් උන් කියනවා එතකොට මෙන්න මේ වගේ හේතුවක් තියෙනවා මේ ඝන හේතුව උණු කරලා කීයක්වත් අපතේ යන්නේ නැති වෙන ඝන ගෝල හදන්න බලාපොරොත්තු වෙන මේ වගේ ඝන ගෝල එහෙනම් යකෝ මේ වගේ හදනවා නම් ගෝල කීයක් හදන්න පුළුවන් වෙන ගෝල ගන්න ආයකෝ එක තමයි හොයන්නේ මේ කාලම සීන් කරලා ඉවරයි වැදලිද තමයි මේකත් පැත්තකින් දාගන්න දරුවෝ අපතේ යන්නේ නැත්තම් ගාන හදන්නේ කොහොමද අර විදියට බටර් කර ඉන්න ඕනේ නැහැ නිකන් ලොකු ගණන් වල දද මේක වැරදිලවත් සුළු කරන්න ඕනේ නැහැ කියලා කියනවා හැබැයි අර විදිය කොම්පාට් ගානක් යවුවම කරන්න දෙයක් නැහැ. ඒකයි කොම්පාට් ගාන දුන්නේ. ඒක තෝරලම දුන්නේ ඒකයි. ඒක හදන්න කියලා දීලා තිබුණේ හදන්න වෙනවා. එතකොට මෙහෙම දාන්න බෑනේ. ඒ උන් කියනවනේ කොටසක් අපතේ යනවා කියලා. එතකොට අපතේ යනවා නම් අපිට මේ වගේ එකක් නිකන්වත් ලියන්න බෑනේ. එයි. අපතේ යන ප්‍රමාණයත් නොදන්න ප්‍රමාණය. හදන ගෝල ගාන නොදන්න ප්‍රමාණය. නොදන්න ප්‍රමාණ දෙකක් දාලා සමීකරණයක් ලියාගෙන අපිට ඒක විසඳන්න බෑ. ඒ හින්දා ඔයගේ එකට සීන් කරන්න සිද්ධ වෙන්නේ. පැහැදිලිද කතාව? yang kotas බලන්න ලඝු කොටසක් තියෙනවා බලන්න මේකම ලඝු ගන්න ලඝු කැලක් තියෙනවා බලන්න මේකේ තියෙන ලඝු 10ම B කොටස බලන්න දරුවෝ ඒකෙම B කියන කොටස ඔයාලට ගාන දීලා තියෙන්නේ මෙන්න මෙහෙම P සමානයි 13.25 ඉම කිරීම වර්ගමූලයක් ඇතුලේ ඉන්නවා 0.25
බිඳුවයි 3යි 5යි 6යි. බලන්න ලඝු දන්නේම නැති එකෙක් මේක අල්ලන්න මාසක මොංගල් පිටියා. දැන් බලන්න මේකට සීන් කරන්න පටන් ගන්න කොහොමද කියලා. ලඝු ඇසුරින් විසඳන්න නම් පළවෙනියට අපි මේකට log දා ගන්න ඕනේ. එහෙනම් මම මේ පැත්තටත් log දානවා මේ පැත්තටත් log දානවා. ඒක තමයි පළවෙනි ක්‍රියාව. ඔහොම ලඝු ගණකයක් දාපු ගමන් ඇත්ත කතාව මේ ලඝු ගණකය මෙයාටත් අයිති මෙයාටත් අයිති. එහෙනම් ලියන්න පුළුවන්. log p සමානයි log 13.25 ගුණිතයක් තිබ්බේ දරුවෝ ලඝු ලඝු විදිහට දෙකක් කැඩෙද්දී එකතු කිරීමක් වෙනවා log වර්ගමූලය ඇතුලේ ඉන්නවා 0.0356. වර්ගමූලේ ඉන්න බෑනේ මේවා ඇතුලේ. වර්ගමූලේ ඉන්න බෑ මේවල. වර්ගමූලය කියන්නේ වර්ගයේ අනිත් පැත්ත. මේක වර්ගය කිව්වොත් නම් දෙවෙනි බලය. එහෙනම් වර්ගමූලය කියලා කියන්නේ 1 යට දෙවෙනි බලය. මේක ලියන්න නම් 0.0356 භාගය වෙනි බලය. ඔකයි සීන්. දැන් මේවා ලඝුත් එක්කනේ සීන් කරන්නේ. මේ භාගය වෙනි බලය අර ලඝු වලින් ගති ලඝු ගණකේ ඉස්සරහට ගන්න. එහෙනම් ලියුව හැකි සමානයි log 13.25 එකතු කිරීම භාගයයි log 0.0356. දැන් වෙනම ලඝු බලන්න යන්න. ලඝු බලන්න කලින් මෙයාගේ ලඝු ගණකය බලන්න යන්නේ මෙයාගේ ලඝු ගණකය බලන්න. පස්සේ භාගයෙන් සීන් කරන්න. ලඝු ගණක බලද්දි මම කියලා දීලා තියෙනවා ලඝු ගණක බලද්දි මේක ලියා ගන්න කියලා 1.10යි අතර සංඛ්‍යාවක් විදිහට සහ 10 බලයක් විදිහට. එහෙනම් එහෙම ලියාගත්තොත් මේක ලියුව හැකි 1.325 ගුණ කිරීම 10 කීවෙනි බලයේද? පළවෙනි බලය. දරුවෝ පළවෙනි බලය. එකක් යන්න බෑ මේ පැත්තට 13 වෙනි සිරා ගන්න හැදී. එහෙනම් අපිට ලැබෙන උත්තරේ ලඝු ගණක වලට ලැබෙන උත්තරේ 1.0 ගණනක් තමයි උත්තරේට ලැබෙන්නේ. හරි. එකතු කිරීම භාගයයි කියලා දැන් මුගේ ලඝු ගණකේ බලන්න යන්නේ. ඌවත් ලියන්නේ 1.10 අතර ගණනක් විදිහට. එහෙනම් නිශ්ශුන්‍ය බිඳුව නොවන පළවෙනි සංඛ්‍යාව වරන් දශමික තියන්න 3.56. ගුණ කිරීම 10 කීවෙනි බලයේද? උග දෙකක් වම් අත පැත්තට යන්නයි ඕනේ. දෙකක් වම් අත පැත්තට කියන්නේ ඍණ 2යි. පට්ට සීන් එක ඍණ 2යි කියලා කියන්නේ ලඝු ගණකයේ ව්‍යුති 2යි. ව්‍යුතිත් එක්ක තමයි සීන් එක. හරිද? දැන් බලන්න ඕනේ ලඝු පොතෙන් මේ වගේ අගයක්. 1.325 බලන්න 3.5යි බලන්න 1.325 බලමු 1.325 කියන්නේ 13 දෙකට 5ක් එකතු කරන්න බලන්න 13 2 කියලා කියන්නේ 12.6යි ඒකට අනුරූපව ගිහිල්ලා මධ්‍යම අන්තරයේ දිගට 5ට අදාළව තියෙනවා බලන්න 16 එහෙනම් 12.6ට 16ක් 12.6ට 16ක් කියන්නේ 22ක් වෙනවා එහෙනම් 12.22යි ඒ කියන්නේ 1.2 2 හරිද? ඊට පස්සේ බලන්න මේක 35 බලන්න 35 කියලා කියන්නේ දරුවෝ 5 1 4 වෙන අගේ ගන්න හැකි 5 1 4 හරිද? right shape එකේ සීන් කරගන්න. පාර කේස් එක. මෙතන හරි. මෙතන තියෙනවා භාගයක්. ඒ කියන්නේ එකෙන් ගුණ වුණාම නම් ඔය ගන්න උ දෙකෙන් බෙදෙන්න ඕන. මු දෙකෙන් බෙදන්න ඕන. මොකද කරන්නේ? බෙදන්න බෑනේ. බෙදමු. shape එකේ බෙදමු. නම් ව්‍යුති 2යි දශම 5යි 1 බෙදන්න දරුවෝ දෙකේ. දෙකට දෙකේව 1යි පිටුපරත් දෙක 2යි එහෙනම් අගේ බිඳුවයි. අන්න ඒ වතාව දෙකෙන් දෙකක් අඩුනම අගේ බිඳුවයි. මෙතන දරුවෝ ව්‍යුතිින්ද ව්‍යුති එකක් දාගන්න. අන්න ඒ වතාව ඊට පස්සේ 5 ගන්න දරුවෝ 5ට දෙකේව බලන්න දශම දීලා 5ට දෙකේව. 5ට දෙකේව කියලා කියන්නේ 5ට දෙකේව 2යි දෙවරක් 2 4යි එකක් විතර. මේ 5 යටර ගත්තොත් 15යි 15ට දෙකේව 7යි 7ට දෙකේව 14යි 14 එකක් විතර. ටික 15ට ගත්තොත් 11ට දෙකේව 5යි 5 වරක් 2 10යි එකක් විතර. මේ 4 15ට ගත්තාම 14යි 14ට දෙකේව 7යි ගාන ඉවර. තමයි මෙතන අගේ ගත්ත හැකි විවිධ 1.2 7යි 5යි. එයා එකතු වෙන්න ඕනේ දරුවෝ 1.1 shape එකේ එකතු කරගමු. කොහොමද මේ දෙන්නේ එකතු කරන්නේ? කලබල නැතුව එකතු කරන්න. shape එකේ ලියලා එකතු කරමු. දශම දෙක කෙලින් ලියාගන්න 1.1 2 2 2 එකතු කිරීම ව්‍යුති 1.1
දෙකයි 7යි 5යි 7. එහෙනම් එකතු කරගත්ත හැකි 2යි 7යි 9යි 5යි 2යි 7යි 7යි 2යි 9යි 1යි 2යි මේ දෙකයි එකයි කියලා කියන්නේ බිඳුවයි දරු මේ ඍණ එකයි ධන එකයි කියන්නේ නම් බිඳුවයි උත්තරේ ගත්ත හැකි ලඝු ගණකයේ ගත්ත හැකි බිඳුවයි දශම 3යි 9යි 7යි 9යි මේකේ හොඳම සීන් එක මේ හොයලා තියෙන දරු p ගේ ලඝු ගණකය මේ බලන්නකො මේ log p නේ log නැති කරන්න නම් මේ log නැති කරන්න නම් p හොයන්න නම් මෙයාට ඇන්ටි log දාන්න නම් ඇන්ටි log කරන්න එහෙනම් ඇන්ටි log 0.9 අපි ලඝු දැම්මේ ආයෙ අයින් කරන්න ඕනේ නම් 0.3යි 9යි 7යි 9 right shape එක අයින් කරමු දැන් බලන්න ඕනේ මෙතන බිඳුව කියලා කියන්නේ පූර්ණාංශ බිඳුවයි නම් බලය ඉන්නේ 10 බිඳුව වෙනි බලය ගුණ කිරීම 39යි 79 තියෙන ලඝු පොතේ කොතරද කියලායි බලන්න ඕනේ බලන්න 39යි 79 කියලා කියන්නේ 25 බිඳුව එහෙනම් ලියද්දී ලියන්න 25 බිඳුව ලඝු පොතෙන් හැම වෙලේම බලන්න පුළුවන් 1යි 10යි අතර සංඛ්‍යාව විතරයි එහෙනම් දශම තිත තියන්න ඕනේ 2.5 බිඳුව වශයෙන් 10 බිඳුව වෙනි බලය කියලා කියන්නේ දශම තිත කොහෙටවත් යන්නේ නැහැ ඔය විදිහ තමයි උත්තරේ නතර වෙන්නේ නම් p සමානයි උත්තරේ ගත්තේ 2.5යි ආයි බිඳුවක් දාලා වැඩක් නැහැ අකට දශම තිතෙන් පස්සේ නම් 2.5යි කියලා උත්තරේ නතර කරේ උත්තරේ කතාව හරි නේද දාගන්නකො පැහැදිලිව දාගන්න උන සීනේ දරුවෝ දැන් තේරුම් ගන්න මේ පේපර් එකක් ඩිස්කස් කරද්දී සාමාන්‍යයෙන් වෙනදා පේපර් ක්ලාස් එකේ කියන්නේ ලයිව් අපි ෆිසිකල් පන්තියක් කරනවා වගේ ඔයාලත් එක්ක සාමාන්‍යයෙන් කතා කරන්නත් බෑ. සහ තව දෙයක් මේ කතා කරගෙන යන පේපර් එක සාමාන්‍යයෙන් දැන් ඔයාලට දීලා කතා කරද්දී අපි මම කරගෙන යන්නේ දැනට පුරුදු වෙන්න පළාත් පේපර් සෙට් එකක්. ඒකට පුරුදු වෙන්න ඔයාලට පළාත් පේපර්ස් ප්‍රැක්ටිස් එකක් විදිහට කරගෙන යන්නේ පළාත් පේපර් සෙට් එකක්. එකම ජාතියේ ගණන් ටිකක් අපිට හොයා ගන්නත් බැහැ කියන්නේ ප්ලෑන් එකකට දාපු පේපර්ස් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එතකොට මේ වගේ සිද්ධි හදාගෙන යද්දී තමන් පුරුදු වෙන්න දැන් ඔක ඇත්ත කතාව කිව්වොත් ඔයාලා ෆෝන් එකක් හරි කම්පියුටර් එකක් හරි ඉස්සරහින් නම් ඔක බලාගෙන ඉඳි කම්මැලි හිතෙනවා සාමාන්‍යයෙන්. එතකොට ඒක නැති වෙන්න දරුවෝ තමන් පුරුදු වෙන්න කැපවීමෙන් වැඩ කරන්න මේක කොහොම හරි කුකින් කරන්න ඕනේ කියන දේ උඩට දාගන්න. දාලා ඒක කරන්න ඒකේ පාවෙන එක සාමාන්‍යයෙන් දැන් මම උනත් දරුවෝ මේක සිරා කතාව කිව්වොත් උගන්නද්දි තියරි පන්තියක් වගේ නෙමෙයි ඔන්ලයින් තියරි පන්තියක් කරද්දි මට උදාහරණ අරගෙන ඔයාලට කියන්න පුළුවන් ප්‍රැක්ටිකලි මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි දරුවෝ මේ පැය දෙක ඇතුලේ අපි පැය කමාරක් දෙකක් ඇතුලේ මේ ලොකු බීමක් දෙන්නේ. පේපර් එකේ තියෙන ප්‍රශ්න ටික ඉවර කරගන්න. එතකොට තියරි කොටස් නැවත නැවත ඔක්කොම හාරලා හිමීට කියන්න බෑ. දැන් ලඝු දාද්දී ඇයි විද්‍යාත්මක අංකණය දාන්නේ කොහොමද කරන්නේ ඔක්කොම ටික A to Z නැවත කියන්න බෑ. එතකොට මේක රිවිෂන් එකක් විදිහට පටපට කාලා උත්තර ටික සාකච්ඡා කිරීමක් විතරයි වෙන්නේ. ඒකයි මම නැවත නැවතත් කියන්නේ මේ පාඩම කරලා නැති දරුවෙක් ඉන්නවනම් ඒක බලන්නවත් එපා කියලා. ඒ බලපු ගමන් ඒ අකට මේක එපා වෙනවා. හරිද? ඔක තමයි ඇත්ත සීන. ඒ නිසා තියරි කරලම නැති දරුවෙක් ඉන්නවනම් මම කියන්නේ විශේෂයෙන් පන්ති එන දරුවෙක් නොවන එකනේ. පන්ති එන එකෙන් නම් ගැටලුවක් නැහැ තියරි පන්තියට ඇවිල්ලා. දන්නවනේ අපි පන්තියේ සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්න යන්නේ කොහොමද කියලා. එහෙම දන්නේ නැතිම දරුවෙක් ඉන්නවනම් මේ පේපර් ක්ලාස් එකේ විතරක් වැඩක් ගන්න දරුවෙක් ඉන්නවා තියරි කරලා නැති එක්කෙනෙක් ඉන්නවා වැරදිලවත් නම් බලන්නේ පවා තමන් කරලා නැති කොටස. මොකද කියලා වෙනවා. මොකද මම පැහැදිලි කිරීමක් නැතුව කිව්වම නිකන් අමාරුයි වගේ දැනේ ඊට පස්සේ අපරාධ නිකන් සබ්ජෙක්ට් එකේ පාදේ. නිසා මේ වගේ වැඩක් කරගන්න එපා තමන්ට අපරාධයක් මේ සත්භාවයෙන් කරන දේ වැඩකටදී කෙනෙක් වැඩක් ගන්න උත්තර. රයිට්. අපි ඊට පස්සේ යන්නේ 11 වෙනි එක අන්තිමට හදලා නතර කරමු. අන්තිමේ හදලා නතර කරමු කිව්වේ දරුවා ඊට පස්සේ තියෙන 12 වෙනි එක මම හදන්නේ ටිකක් පත කොම්පාර්ට් ගන්න කිසි තේරුමක් නැහැ දරුවා අර කලින් ජ්‍යාමිතිය ගන්න වගේම දඩ ගන්නක් නෙවෙයි. රයිට් බලන්නකො 11 වෙනි එක. බලන්න හිමීට සෙට් කරලා ඉස්සරහට විද්‍යුත් පුරවක 1 සිට 5 තෙක් අංකයේදී නැවත නැවත භාවිතා කළ හැකි බොත්තම් 5ක් ඇත. හරිනේ. පුද්ගලයෙකු ඉන් එක් බොත්තමක් අහමු ලෙස තද කරන ලද බොත්තමේ ඇති අංක සටහන් කර ගැනීමෙන් පසු නැවත වරක් పూర్වයේ වූ බොත්තමක් අහමු ලෙස තද කරන ලද. හරිනේ. බෝඩ් එකක් තියෙනවා දරුවෝ ඉලෙක්ට්‍රොනික බෝඩ් එකක් මේකේ තියෙන
දැන් කීබෝඩ් එක ඒකේ තියෙන බටන්ස් ප්‍රෙස් කරන සිද්ධියක් කියන්නේ මේ පොර එකක් ප්‍රෙස් කරනවා කරලා ඒක ලියා ගන්නවා ලියාගෙන ආයෙ එකක් ප්‍රෙස් කරනවා ඊට පස්සේ කියනවා ඊට අවස්ථා දෙකෙහිදීම ලැබිය හැකි ප්‍රතිඵල ඇතුළත් කොටු දෙලක් ඇඳ දක්වන්න දැන් ආපහු සිද්ධිය තේරුම් ගන්නකො විද්‍යුත් පොරෝගේ 1 සිට 5 අංක යෙදු නැවත නැවත භාවිතා කළ හැකි බොත්තම් පහක් නැවත නැවත භාවිතා කළ හැකි කියන්නේ ආය ඔබන්න පුළුවන් එකපාරක් ලැබුණාම බොත්තම ආයෙත් ඔබන්න පුළුවන් දැන් ෆෝන් එක බටන් එකක් ප්‍රෙස් කරොත් ආයෙ බොත්තම ප්‍රෙස් කරන්න බැරි වෙන්නේ නැහැ නේ ඒක ඇතුළට ගිහිල්ලා හිර වෙන්නේ නැහැ නේ අය කියන්නේ නැවත නැවත භාවිත කළ හැකි කියන්නේ ආයෙත් ඒ බොත්තම ඔබන්න පුළුවන් කියන එක රයිට් පුද්ගලයෙකු ඉන්නේ එක් බොත්තමක් අහමු ලෙස තද කරන ලද බොත්තමේදී අංග සටහන් කර ගැනීමෙන් පසු නැවත වරක් పూర్වයේදී බොත්තමක් අහමු ලෙස තද කරනවා කියලායි කියන්නේ හොඳට තේරුම් ගන්න. ඒ කිව්වේ එකපාරක් බොත්තම තද කරලා ඊළඟ පාර තද කරද්දී ඒ බොත්තමම තද වෙන්න පුළුවන්. ඒක ඔබලා තිබ්බයි කියලා බොත්තම ඇතුළට ගිහිල්ලා තියෙන්නේ නැහැ නේ. බොත්තම එළියට එනවා. ආයෙත් ඒක වන්න පුළුවන් ඉතින් අහමු ලෙස තද කරන්නේ. රයිට්. එහෙනම් කොටු දෙලක් ගහන්න කියලා කියන්නේ ඉහත අවස්ථා දෙකේදීම ලැබිය හැකි ප්‍රතිඵල තියෙනවා. එහෙනම් දරුවෝ කොටු දෙලක් අනින්නවා. ඔන්න කොටු දෙලක්. අවස්ථා දෙක ගන්න දරුවෝ එකක් පළමු අවස්ථාව කියලා ගන්න එක අක්ෂයක් පළමු අවස්ථාව කියලා ගන්න අනිත් අක්ෂය දෙවන අවස්ථාව කියලා ගන්න මේක දෙවන අවස්ථාව අංක 1 සිට 5 දක්වා තියෙන එහෙනම් දරුවෝ අංක ටික දාගන්න පුළුවන් 1 2 3 4 5 මේ පැත්තට අංක 1 2 3 4 5 උත්තරෙන් මෙයාට කොටු දෙල කියලා කිව්වේ අපි දන්නවා මෙන්න මෙයාලා මෙන්න මේ විදිහට කොටු වශයෙන් මෙයාලගේ සිද්ධි දාම ටික ගත්තොත් මෙයාලා කැපෙන ස්ථාන ටික ලකුණු කිරීම තමයි කොටු දෙලේදී උනේ. ඒ කියන්නේ මෙයාගේ මෙන්න මේ ස්ථාන තමයි කතිර වදින්න ඕනේ. මේ කැපෙන හැම තැනකටම කතිර වදින්න ඕනේ. ඔයගෙන් තමයි සිද්ධි ටික නිරූපණය කරන්නේ. අපි කලින් දවස් උත්තරානේ මතකයි සම්භාවිතාව ගන්න. හරිනේ කතාව. ඒකෝන කොටු දෙල ඉවරයි. හදිස්සියවත් මෙන්න මෙහෙම සීන් එකක් කිව්වනම් එකපාරක් ඔබන ලද බොත්තම නැවත දෙවෙනි පාරට ඔබන්න බෑ කියලා. දැන් උදාහරණයක් ටොපියක් කනවා වගේ සිද්ධියක් ගත්තොත් අපි එක ටොපියක් කෑවහම තව ටොපියක් කනවා නම් සීන් එක මොකද වෙන්නේ කියලා විතරක් තේරුම් ගන්න. එක ටොපියක් කෑවා රයිට් තව ටොපියක් කනවා. එකක් කෑවට පස්සේ අපෝ ඒකම ආයෙ කන්න බෑනේ ඒක කාලේ ඉවරයි. එනම් මෙන්න මේ වගේ එක කියන සිද්ධිය දෙක කියන සිද්ධිය තුන කියන සිද්ධිය වෙන්න බෑ. හැබැයි මේකේ නැවත නැවත ඔබන්න පුළුවන්. ඒ නිසා ගැටලුවක් නෑ. ඔන්න ඔය විදිහට ඔබලා ගන්න පුළුවන්. හරිනේ සීන් එක. රයිට්. ඊට පස්සේ මොකද කරන්න පුළුවන් කියලා කියන්නකෝ. ඊට පස්සේ දැන් කොටු දෙලේ සීන් එක ඉවරයි. බලන්න ඊට පස්සේ අහන කතාව අවස්ථා දෙකෙහිදීම ඉරට්ටේ සංඛ්‍යාවක් සහිත බොත්තමක් තද කිරීමේ අවස්ථා ඉහත කොටු දෙලෙහි සලකුණු කර එහි සම්භාවිතාව ලියා දක්වන්න. අවස්ථා දෙකේදීම ඉරට්ටේ සංඛ්‍යාව. මේ බලන්න 1 1 කොත් බෑ. මේ ලයින් එකම ගන්න බෑනේ. මේ හොඳට අහගන්න. මේ ලයින් එකම ගන්න බෑනේ. පළමු අවස්ථාවේ 1 වුණොත් ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් නෙමෙයි. පළමු අවස්ථාවේ 3 වුණොත් කෙලවෙනවා. 5 වුණොත් කෙලවෙනවා. එහෙනම් ගන්න පුළුවන් මේ 2 කියන ලයින් එකයි 4 කියන ලයින් එක. ඒකෙත් මරුම සීන් එක යකෝ මේ ලයින් එක ගන්න බෑ මේ දෙවෙනි අවස්ථාවේදී 1 වුණොත් කෙලවෙනවා 3 වුණොත් කෙලවෙනවා 5 වුණොත් කෙලවෙනවා. එහෙනම් 2 කියන අවස්ථාව ගන්න හැකියි. 2 4 කියන අවස්ථාව ගන්න හැකියි. 4 2 කියන අවස්ථාව ගන්න හැකියි. 2 4 කියන අවස්ථාව. ඒකේ 4 4 කියන අවස්ථාව ගන්න. ඒ අවස්ථාව 4 විතරයි තියෙන්නේ. මේ 2යි 4යි 2යි 4යි 4යි ඔය අවස්ථා 4 විතරයි තියෙන ඔන්න අවස්ථා දෙකේදීම ඉරට්ටේ සංඛ්‍යාව වෙන්නේ ඔය අවස්ථා 4 විතරයි අදාළ සම්භාවිතාවක් ලියන්න කියනවා දරුවෝ එහෙනම් සම්භාවිතාව ලියුවේ මෙහෙට 5යි කියන්නේ ඔක්කොම සිද්ධි 25යි ඒකෙන් අපිට අදාළ අවස්ථා 4යි කියන්නේ නම් දාගත්ත හැකි 25යි 4යි කියන්නේ ඔන්න සම්භාවිතාව බලන්න ඊට පස්සේ B කොටස ඔන්න වෙන කතාවකට යනවා වෙළඳ සැලක A හා B ලෙස ශීතකරණ දෙකක් ඇති අතර කලබල වෙන්නේ පාදරුව ගන්න කියවත් ඉංග්‍රීසියට කියවගෙන යන්න කෙලවෙනව නැත්තම් ශීතකරණ දෙකක් ඇති අතර ඒ වායේ අයිස්ක්‍රීම් පහත ආකාරයට ගබඩා කර ඇත. ඒ ශීතකරණේ වැනිලා අයිස්ක්‍රීම් කප් 3ක්ද චොක්ලට් අයිස්ක්‍රීම් කප් 5ක්ද ඇති අතර
B ශීතකරණයේ chocolate ice cream cup 5ක්ද strawberry රස ice cream cup එකක්ද ඇත. පුද්ගලයෙක් පළමුවද ශීතකරණයේ දෙවනුවද ice cream cup එක බැගින් අහඹු ලෙස ඉවතට ගනී. පළවෙනියට මූ ශීතකරණයේ cup එකක් ගන්නවා, දෙවනුවත් ශීතකරණයේ cup එකක් ඉවතට ගන්න ඕන. ඕකයි කියන්නේ. හරිද? පළවෙනියට ගන්නවා ඒ ශීතකරණයේ cup එකක්, දෙවනුවත් ice cream cup එකක් බැගින් අහඹු ලෙස ඉවතට ගන්නවා. දැන් සීන් එක ආයෙත් හොඳට තේරුම් ගන්න සෙට් නැත්නම් එකපාරක් කියව ගත්තොත් වෙළඳසැලකේ එහා බී ලෙස ශීතකරණ දෙකක් තියෙනවා. හරිද කතාව? ඔන්න ඒ ශීතකරණය, ඔන්න බී ශීතකරණය. මාරු. ඊට පස්සේ කියනවා ඒ ශීතකරණයේ වැනිලා රස අයිස්ක්‍රීම් කප් 3ක්ද ඔන්න ඒ කියන ශීතකරණය. මෙන්න ඒ කියන ශීතකරණය. ඕකේ වැනිලා රස අයිස්ක්‍රීම් කප් 3ක් තියෙනවද? වැනිලා රස අයිස්ක්‍රීම් කප් 3ක්. ද chocolate රස අයිස්ක්‍රීම් කප් 5ක් තියෙනවා. එහෙනම් chocolate රස අයිස්ක්‍රීම් කප් 5ක්. ඊට පස්සේ B ශීතකරණයේ ඔන්න B ශීතකරණයට යනවා. B ශීතකරණයේ අපිට කියනවා chocolate රස අයිස්ක්‍රීම් කප් 5ක්ද chocolate රස අයිස්ක්‍රීම් කප් 5ක්ද strawberry රස අයිස්ක්‍රීම් කප් එකක්ද ඇත. strawberry රස අයිස්ක්‍රීම් කප් එකක්ද ඇත. ඊට පස්සේ කියනවා පුද්ගලයේ පළමුවද ශීතකරණයේ දෙවනුවද අයිස්ක්‍රීම් කප් එකක් බැගින් අහමු ලෙස ඉවතට ගනී කියලා. මෙම තොරතුරු ඇතුළත් පහත අසම්පූර්ණ රුක්ෂ දහන සම්පූර්ණ කරන්න කියලායි දීලා තියෙන්නේ. පළවෙනි එකෙන් එළියට ගන්නවා එකක්, ඊළඟ එකෙන් එළියට ගන්නවා එකක්. ඔන්න ඔහොම කතාවක් තමයි කියන්නේ. මේ ගාන කොච්චර චොරද කියලා කියන්නේ මේ පේපර් එකේ මේ ගාන පැහැදිලිව කියලා නැහැ. මේ අවස්ථා දෙක මොනවද ගන්න කියලාවත් දීලවත් නැහැ. එහෙනම් ඇත්ත කතාව පළවෙනියට ගන්න වෙන්නේ A ශීතකරණයයි B ශීතකරණයයි කියලා අවස්ථා දෙක. හේතුව දරුවෝ A ශීතකරණයෙන් පළවෙනියට ගන්නවා එක අයිස්ක්‍රීම් කප් එකක්, දෙවෙනි ශීතකරණයෙන් ආයෙත් ගන්නවා එක අයිස්ක්‍රීම් කප් එකක්. එතකොට මෙන්න වැනිලා රස එකයි chocolate රස එකයි. හරි. අපි හරියට දානවා. එයාලා ඕනේ මොගලක් දාලා දීපුවා අපි හරියට දානවා. වැනිලා chocolate. එයාලා දීලා තියෙන එකේ ඊළඟ එකේ ආයෙත් chocolate වැනිලා කියලා තියෙන මම කැමති නෑ ඒකට. හේතුව chocolate strawberry කියන්නේ ගානේ දීලා තියෙන chocolate strawberry එහෙනම් අපි දාගන්න ඕනේ chocolate සහ strawberry. ඔන්න ඔය විදිහට ගන්න. chocolate සහ strawberry. මේකක් කැඩෙන්නේ දරුවෝ ආයෙත් chocolate සහ strawberry කියලා. කොහොමයි කැඩෙන්නේ? වැනිලා අයිස්ක්‍රීම් 3යි chocolate 5යි ඔක්කොම 8ක් තිබ්බා. එහෙනම් මෙතන දරුවෝ 8න් 3යි. මෙතන 8න් 5යි. හරිනේ කතාව. අහුවෙන්න තියෙන chance එක. B ශීතකරණයේ ඔක්කොම chocolate ඔක්කොම 6යි එකෙන් chocolate 5යි. එකෙන් chocolate 5යි. right? එහෙනම් strawberry 1යි 6න් 1යි. මෙතනත් දරුවෝ වෙනස් වෙන්නේ 6න් 5යි 6න් 1යි. හරිනේ කතාව. අයිස්ක්‍රීම් වල වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව පළවෙනි එක ගන්නේ A ශීතකරණයෙන්, දෙවෙනි එක ගන්නේ B ශීතකරණයෙන්. මෙන්න A ගේ ගැනීම මෙන්න B ගේ ගැනීම. ඉවරයි කතාව. ඔන්න දාලා ඉවරයි. අවස්ථා දෙකේදීම එකම රස අයිස්ක්‍රීම් කප් ලැබීමේ සම්භාවිතය. අවස්ථා දෙකේම එකම රස අයිස්ක්‍රීම් කප් ලැබීමේ සම්භාවිතය. එකම රස කියන්නේ වැනිලා chocolate රස දෙකයි, වැනිලා strawberry රස දෙකයි, chocolate. පට්ට සිද්ධිය මේක විතරයි. ඔක විතරයි ගන්න. එහෙනම් 8න් 5යි 6න් 4යි 8න් 5 ගුණ කිරීම 6න් 4. සුළු කරගත්තොත් 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. එහෙනම් කපල ඉවර කරන්න පුළුවන් මේ මේකයි කරුවේ. නැත්නම් කපන්න ඕනේ නැහැ. 4 වරක් 5 20යි 8 වරක් 6 47යි දාලා ඉවර කරන්න පුළුවන්. 5 වරක් 1 5යි දෙවරක් 6 12යි උත්තරේ ගන්න හැකියි නම් 12න් 5යි කියලා. ඔන්න සම්භාවිතාව. ඔන්න එකම රස දීමේ වහුවෙන සම්භාවිතාව. අවස්ථා දෙකේදීම එකම රසයකින් යුත් අයිස්ක්‍රීම් කප් එකක් ලැබීමේ සම්භාවිතාව 50% බව වෙළඳසැල හිමිකරු පවසයි. එහි සත්‍ය අසත්‍ය බව හේතු දක්වමින් පෙන්වනවා. අවස්ථා දෙකේම එකම රසක් හම්බෙන chance එක 50%ක් තියෙනවා. සිරාද? නෑනේ. 12න් 5ක් කියලා දීලා තියෙනවා. මේක ප්‍රතිශතයක් කරොත් 12න් 5 ප්‍රතිශතයක් කරොත් 100න් ගුණ කරා. උත්තර කරන්න ඕනෙත් නැහැ. 50ක් වෙන්න නම් අඩුම 12න් 6ක් තියෙන්න ඕනි කියලා කියන්න පුළුවන් ඔයාලට. 50ක් නම් 12න් 6යි. එහෙනම් 12න් 5 කියලා කියන එක නම් මීට වඩා කුඩයි. 12න් 5. එහෙනම් මෙන්න මෙහෙම ලියලා එම නිසා කියලා කියන්න පුළුවන් 50ක් නැත මෙයාගේ ප්‍රකාශ අසත්‍යයි. එහෙම නැත්නම් ඉතින් ප්‍රතිශතය වෙන්නන්න පුළුවන්. මෙයා සුළු කරන්නේ 12න් බෙදන්නකො. 12 ඒවා කීයක් තියෙනවද? දල වශයෙන් අපි ගමු. මෙයා දශම කරලා දල වශයෙන් ගමු. 500 බෙදෙන්න ඕනේ ඇත්ත කතාව 12න්.
එහෙනම් 500 බෙදන්න 12. 512 බෙදුනම 12ම මෙතනට sorry 50ට 12 4යි දෙකක් ඉතුරුයි 20ට 12 එකයි ඔන්න 41යි දශම කීයක් හරි ඉන්නේ 41යි දශම ගණන් කියන්නේ 150ක් නේ ප්‍රකාශය අසත්‍යයි කියලායි ගන්න වෙන්නේ උත්තර එක තමයි ප්‍රකාශය අසත්‍යයි පැහැදිලිද සිද්ධි ඔච්චර නටන්න ඕනේ ඉතින් ගාන හදද්දී පුරුදු වෙන්න මෙන්න මේ වගේ ක්‍රමයක් අනුගමනය කරන්න 12න් 6ක් තියෙන්න ඕනේ 150 නම් 12න් 6ක් දැන් නෑ 12න් 5යි කියන්නේ 150ට වඩා අඩුයි කතාව ඉවරයි සත්‍යද සත්‍යද කියලා විතරනේ අහන්නේ ප්‍රතිශත හොයන්න කියන්නේ නෑනේ කාලේ නාස්ති කරන්න එපා එහෙනම් ඔයගේ කොටස් වලට රයිට් ඔච්චරයි දරුවෝ අද සාකච්ඡා කරන්න උතරින් නතර කරනවා හොඳට අහගන්න මේ වැඩගත් සීන් එකක් කියන්නේ නෑනේ පොඩි පණිවිඩයක් දැන් ඔයාලගේ ෂෙඩියුල් එකට අනුව අපිට සතියේ ක්ලාස් නෑනේ මම හදලා තියෙන්නේ දවස් 3ක් පේපරයක් කරනවා ඊට පස්සේ දවස් 3ක් එක විදිහට පේපර්ස් කරන් ගියා ඊට පස්සේ ඉවරයි දැන් ඔය ගැප් එක තියලා තියෙන්නේ වැඩ නොකර ඒ දවස් කාලකන්ණි කරන්න එපා වැඩ කරන ළමයි විදියට ඔය පේපර්ස් තුනේම තිබ්බ Tamanට බැරි වෙච්ච කොටස් සහ මේ වගේ කතා වෙච්ච පාඩම් ටික මොනවද කියලා පෙළ ගැස්ම බලලා ඊළඟ එකට සෙට් කරන් තියාගන්න මම කියවනේ කලින් වීඩියෝ එකේ කොහොමද පේපර්ස් ටික ලියන්නේ පිළිවෙලට අහුනලා කොහොමද ලියන්නේ CR පොතක් මේන්ටේන් කරන්නේ කියලා ඒකේ දැන් පේපර්ස් තුනම ඉවරනම වෙනම කොලයක අපි ලොකු ප්‍රශ්න කතා කරපුවා ලොකුවට කතා කරපුවා කෙටි ප්‍රශ්න ගණන් ගන්න එපා ලොකුවට කතා කරපු ප්‍රශ්න ෆස්ට් පේපර් එකේ පාර්ට් B එකේ සෙකන්ඩ් පේපර් එකේ ඔය කතා කරපු ගණන් ටික ඔක්කොම මාතෘකා වශයෙන් පෙළගස්සනවා එතකොට ඒ මාතෘකා ඊළඟ සතියේ 4 වෙනි පේපර් එකට හම්බෙද්දී සුපිරියට කොට දාලා තියෙනවා ඒ QA ඒ ටික හොඳට බලලා හදලා තියන්න එතකොට වැඩේ ලේසි ඒ නිසා අපි එහෙම කරගෙන යමු එන්න ලබන සතියේ නෑ පන්තියේ ආයෙත් කොට ඊට පස්සේ සතිය අඟහරුවාද උදේට තමයි අපි හම්බෙන්නේ. ඒ කියන්නේ 18 කියන ඉරිදට පේපර් එකක් දාන්නේ නෑනේ. එතකොට 25 වෙනිදාට තමයි ආයෙ පේපර් එකක් ඔයාලට ලැබෙන්නේ. 25 වෙනිදා ඒක අපි කතා කරමු. 27 වෙනිදා. ඔච්චරයි දරුවෝ කතා කරන්නේ අදට. එහෙනම් මෙතනින් නතර කරනවා. ඊළඟ දවසේ හම්බෙමු. තීරේ පන්තියේ ළමයි සාමාන්‍ය විදියට ඉරිදා උදේට පන්තියෙන් හම්බෙමු. සූම් වීඩියෝ. අයිබෝවන්.